මේ ඔක්කොම ටික එක සූත්‍රයකට දාමුකෝ අහපු ඔක්කොම දේවල් දාලා ඒ සූත්‍රයෙන් කිව්වොත් එහෙනම් ඉතින් බණ අහලා සෝවාන් වෙන්න බෑනේ මොකද මොඩෙක් නේ මේ මොඩ තඩියෙකුට පුළුවන්ද බණ අහන්න අවසන් කළා ධර්මාසනෙන් නැගිට්ටේ රහතන් වහන්සේ කෙනෙක්. ඒතර මොකක්ද උනේ මේ දේශනාව භාවනා මානසිකාරයක් වැඩෙන විදියට සති සම්පජඤ්ඤය සිහි නුවණ දෙක පැවැත්තුවා. අවසන් කළා ධර්මාසනෙන් නැගිට්ටේ රහතන් වහන්සේ කෙනෙක්. ඒතර මොකක්ද උනේ මේ දේශනාව භාවනා මානසිකාරයක් වැඩෙන විදියට සති සම්පජඤ්ඤය සිහි නුවණ දෙක පැවැත්තුවා. රුවෙන් හිට ගත්තා වගේ අප ප්‍රඥා සීල සමාධිය වල තරකෙත් කියනවනේ සම්මාදිට්ඨියෙන් තමයි මේක පටන් ගන්න කියලා නේද? මෙහෙමයි සම්මාදිට්ඨිය කියලා කිව්වම සම්මාදිට්ඨියේ වර්ග ගොඩක් තියෙනවනේ. දැන් ඒගොල්ලන් කෙලීම ඵල සම්මාදිට්ඨියට යනකොට අපිට ඒක කරන්න බෑනේ. ලෞකික සම්මාදිට්ඨිය තමයි. අපි කම්මසගත සම්මාදිට්ඨිය ලෞකික පැත්තෙන් එන්න ඕනේ. රුචි අරුචිකම් කෑම බීම ආදී කියන්නේ ඕවනේ. ඒතර මේ සියලුම දේවල් පිළිබඳව නිගමනයකට යම් ප්‍රමාණයකට 100%ක් කරන්න බෑ. ඒක ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පමණනේ පුළුවනේ. ඉතින් යම් කිසි සමස්තයක් බලලා ඊට පස්සේ පුළුවන්කම තියෙනවා මනෝවිද්‍යාත්මක ඒ කියන්නේ මානසික වශයෙන් ඒ අපි හැමෝටම මේ හරියට මොකද්ද කියන්නේ? උඩ මලල ආර බැද්ද කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව උඩ මලල කියන්නේ ඉතින් මලල කලපුව තියෙනවා. කලපුව උඩින් තියෙන නිසා උඩ මලල කියලා කියන්නේ. ආර බැද්ද කියන්නේ මෙතන ආරක් තියෙනවා. අපේ පේන මානේ අර ගස් පෙළියක් තියෙනවා. ඔව්. ඒ ගස් පෙළියේ තියෙන මලල කියන ආර. ඔව්. ඒ ආරත් එක්ක තියෙන බැද්ද තමයි ආර බැද්ද කියන්නේ. කැලෑවන්න තියෙන. එතකොට මේ අන්තරේ අන්තරේ අධිකාරම් ඔයා දික්කල ගමේ යනකොට අවසන් වශයෙන් මෙතන මේ ගමේ තමයි ටිකක් ඈත තියෙන්නේ. මේ පේන මානේ. අර පොල් ගස් පේන්නේ. ඒ හරිය තමයි එයාගේ සෝන තියෙන්නේ. මැරලා තියෙන්නේ හරියදී. එතුමා. ඒ අධිකාරම් කියන නම දාන්නේ. අධිකාරම් කියන්නේ ඔය අපි දැකලා තියෙන අහලා තියෙන විකට. ඔව් රජතුමා දුන්නානේ අවසාන වගේ දීලා තියෙන සම්මාන කීපයක්. ඒ සම්මාන වලින් තමයි අධිකාරම් කියන සම්මානෙ ලැබිලා තියෙන්නේ. එතුමාට. ඒක ලැබිලා තමයි ඇවිල්ලා තියෙන ගමට. එතකොට අපි හැමෝටම මේ පන්සල ගැන කිව්වොත් වචනයක් කෙටි. අතීතයේ 2300ක් වර්ෂ පැරණි ගල්ලෙන් සහිතයි. ගල්ලෙන් ඔය පටාරම් කොටු ගල්ලෙන් දෙකක් දැනට තියෙනවා. අපි 2006 තමයි මේ ස්ථානට ආවේ වල් බිහි වෙලා තිබුණේ. මුකුත් මේවා තිබුණේ නැහැ. 2006 ඉඳන් මේ සියලුම දේවල් ගොඩනගලා දැන් අවසන් කරලා තියෙනවා. චෛත්‍ය රාජන් වහන්සේ දානශාලා, ධර්මශාලා, කුටිසෙනසුන් 20ක් දැනට තියෙනවා. භාවනා කරන අයට ඇවිල්ලා නේවාසිකව ගිය අයට භාවනා කරන්න පුළුවන්. ආයි කියන්නේ මේ අවසර තියෙනවා. අවසර තියෙනවා. දැනට අපිට කතා කරලා මේ විස්තර දැනගෙන එන්න පුළුවන්. එදින දවස් 5 ආයත සතියක් දෙකක්. මේක මේ අපිට මේ මං හිතන්නේ ජනප්‍රිය නළුවෙකුත් ඇහිලා ජීවන් කුමාරතුංග මහත්තයා මුලින්ම ඇවිල්ලා තිරුවන් සරණ ගිහිල්ලා කටයුතු කරේ මේක තමයි. අපේ ලොකු සන්නසේ හරහා. ඉතින් එතුමා කුටියකුත් හදලා තියෙනවා නමින් එතුමාගේම භාවනා. ජීවන් කුටිය කියලා. ජීවන් කුටිය කියලා කියන්නේ. හරි. ගොඩක් ස්තුතියි. ගොඩක් පින් අපි හැමෝටම. හරි. ආයිබෝන්. සත්‍ය වීලොග් YouTube channel එක බලන්න මගේ මිතුරුනේ වේස කර ගමනක්. අපි ආවා අද හම්බන්තොට වේරකල ආරණ්‍ය වාසයට. ඉතින් බලන්න මේ හම්බන්තොට පැත්තට අහම කොච්චර විඩාබර වුණත් අපේ ජීවිතවලට අපේ හිතවලට සැනසීමක් හම්බ වෙන මෙතනට අහම මේ ආරණ්‍ය වාසී අපේ භික්ෂුන් වහන්සේලා ගොඩනගාගත්ත විදිය ඇවිත් බලන්න ඕනේ. ඉතින් අපි අද ආවේ හම්බන්තොට වේරගල ආරණ්‍ය අපේ ස්වාමීන් වහන්සේලා දෙනවන නායක ස්වාමීන් වහන්සේ තමයි නාගොඩ සද්දාලෝක හිමි තමයි මේ ගොඩනගලා තියෙන්නේ. මේ පෙවුනට තව තියෙනවා අපිට බලන්න තැන්. ඇවිල්ලා බලන්න ඕනේ. එතකොට තමයි Tamanට හිතට සැනසීම ලැබෙන්නේ. එතකොට තමයි Tamanගේ ජීවිතවලට මේ මෙච්චර ස්වාමීන් වහන්සේලා මේ කැලේට වෙලා ඉන්නේ කියන එක දැනෙන්නේ. ඉතින් එතනදී අපිට හම්බ වෙනවා රිදීයගම ඉන්දාලෝක හිමි. ඒ ස්වාමීන් වහන්සේත් එක්කත් අද අපි ධර්ම සාකච්ඡාවක් තියෙනවා තොරත මහත්තයා හරහා. ඉතින් බලමු අපි මේ ධර්ම සාකච්ඡාව වලින් අපේ ජීවිතවලට කොච්චර ළඟා කරගන්න පුළුවන් දේවල් තියෙනවද කියන එක. මම හැමදාම දකින්න වගේම තමයි මේ පොඩි මේ මැණික් කැටයක් හරි අහුලා ගන්න බලමු අපි. හැබැයි අපිට වේස කර වුණත් මේ ගමන් බිමේදී අපි එනවා. අපිට අනුග්‍රහයක් නම් ඕනේ. ඉස්සර වගේ නම් බෑ. හරි පාපාසුයි. අද මේ ගමනටත් අපිට අනුග්‍රහය දැක්වුවා නම් ඒ මිස්ටර් ගොඩක් පිං ගොඩක් ස්තුතියි. ඉතින් නංගම් කියන්න එපා කියන අයත් ඉන්නවා. නංගම් කිව්වට ප්‍රශ්නයක් නැහැ කියන අපේ පින්වත් මහත්මයන්ත් ඉන්නවා. මින් ඉදිරියට කරන්න කවදන්නේ මේ තමන්ගේ නමින් ධර්ම සාකච්ඡා කරන්න අය ඉන්නවා නම් කතා කරන්න. තමන්ගේ නමින් ධර්ම සාකච්ඡා කරලා මෙහි පටිගත කරවා ගන්න අපිට පුළුවන්.
හැබැයි අපිට යන්න පුළුවන් තැන් තියෙනවා. අපි කරන තැන් තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි ගොඩක් අපේ ධර්මයට අපි කරන වැඩසටහන් අනුව අපිට පුළුවන් ඒ ස්වාමීන් වහන්සේලා හම්බෙලා යයන් ස්වාමීන් වහන්සේලාගෙන් ඒ ධර්ම දානය ඔයගොල්ලන්ට දෙන්න. එනි ගොඩාක් ස්තුතියි. බලමු මොකද වෙන්නේ කියලා ධර්ම සාකච්ඡාවට ඉතන්නේ අපේ රටට. බොහොම ස්තුතියි. ජය වේවා. ආයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා. සත්‍යා වීලොග්ස් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සාකච්ඡා මාලාවේ තවත් සුවිශේෂී සාකච්ඡාවක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි අද ඉන්නේ ඇත්තටම හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසන භූමියේ. ඉතින් සැලකිය යුතු දුරකතරක් ගෙවාගෙන අපි අද වෙහෙරගල ආරණ්‍ය සේනාසන භූමියට ආවා. ඉතින් ඇත්තටම මේ දීර්ඝ කාලීනව අපි මේ දාර්ශනික සාකච්ඡා මාලාව මේ ආකාරයෙන්ම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේක ටිකක් ඇත්තටම මේ තරමක දුෂ්කර කටයුත්තක්. ඉතින් ඔබට හැකියාව තියෙනවා නම් ඔබ හැකි පමණින් මේ අපේ කටයුත්තට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් මතක් කරනවා. විශේෂම ආර්ථිකමය වශයෙන් ඔබට යම් දායකත්වයක් ඔබට හැකි පමණින් දරන්න පුළුවන් නම් ඒක අපිට ඉතාම වටිනවා. මේ සාකච්ඡා මාලාව ටිකක් අපි දුර බැහැර ගිහිල්ලා කරන සාකච්ඡා මාලාවක් නිසා ඒ මතක් කිරීම වගේ විශේෂයෙන්ම අද අපි සාකච්ඡාවට සම්බන්ධ කරගන්න ස්වාමීන් වහන්සේ ගැන සුවිශේෂී හැඳින්වීමක් කරලම සාකච්ඡාවට මම ප්‍රවේශ වෙන්නම්. අර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලද කාලයේදීම බුදුරජාණන් සම්බෝධියට පත් වුණු කාල සීමාවෙදීම මාරයා පරිනිර්වාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශයක් තමයි වික්ත විනීත විශාරද ධර්මදර ධර්මානුධර්ම පටිපන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසක් බිහි වෙනතුරු මම පිරිනමම් පාන්නේ නැහැ කියන එක. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය පිළිබඳ යම් අභිලාෂයක් පැවතුනා නම් ඒ අභිලාෂය ඉෂ්ට කරපු ස්වාමින් වහන්සේලා එදත් අදත් හෙටත් මේ ත්‍රිකාලය තුලම අඩු වැඩි වශයෙන් ලංකාවෙන් පිටත රටවලත් වැඩ හිටියා වැඩ ඉන්නවා. ඉතින් අපි අද සම්බන්ධ කරගන්නේ ඒ වගේ වික්ත විනීත විශාරද ධර්මදර ධර්මානුධර්ම පටිපන්න ස්වාමින් වහන්සේ නමක් කියලා බොහොම මේ නිර්භයව හඳුන්වන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි වෙහෙරගල හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති. ඒ වගේම කම්මට්ටානාචාර්ය නම කියනට අවසරයි අපේ නාගොඩ සද්දාලෝක ස්වාමීන් වහන්සේ. අවසරයි තිරුවන් සරණයි අපේ හඳුනන්නේ. තෙරුවන් සරණයි. අපේ හඳුනන්නේ මේ දැන් මේ අපි ඉන්නෙත් මං හිතන්නේ මේ ඓතිහාසික ස්ථානයකට අවුරුදු 2000ක 2200ක ඈතට යන ඉතිහාසයක් තියෙන ස්ථානයක නේද? හැම දිනාටම තෙරුවන් සරණයි. සැබවින්ම ඊ타ත්ම වටින පුණ්‍ය භූමියක්. මේ විහෙරගල ආරණ්‍ය සේනාසනය කියන පුණ්‍ය භූමිය අතීතයේ කෙලපව්ව නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ගෝඨාභය රජ දවස. එහෙමයි. දුටුගැමුණු රජතුමාගේ සීයා. අපි හඳුන් නැත්තම් අර ගෝඨාභය නමින් ලංකාවේ රජවරු කීප දෙනෙක් ඉන්නනේ. මහසෙනගතුමාගේ තාත්තත් ගෝඨාභය. ඒ ගෝඨාභය නෙමෙයි. මේ මහානාග දේවානම්පිය තිස්ස රජුගේ සහෝදරයාගේ පුතා නේද? රුහුණට පැනලාපු මහානාගගේ පුතා තමයි ගෝඨාභය රජතුමා. ගෝඨාභය රජතුමා. ওই දසබතික ඝාතනයෙන් පස්සේ විහාර 100ක් මේ හැදුවන්නේ රුහුණේ. ඉන් එක විහාරයක් තමයි කෙලපව් මහ විහෙර. එහෙමයි. කෙලපව් මහවීර. අන්නේ කෙලපව් මහවිහෙර මහා සුම්ම මහරහතන් වහන්සේ ඇතුළුව අවසරයි පැහැදිලි මේ සමාන පදා කරාට ඔය අටුවාවල තියෙනව නේද ආචාර්යවාද කියන කියද්දි මහා සුම්මත්තේරෝආහ කියලා මහා සුම්මතේරුන් මෙසේ කීවා කියලා ඒ මහා තෙරුන් වහන්සේ තමයි. එහෙමයි. ඊතර මහා සුමන මහරහතන් වහන්සේ වැඩ ඉඳී 500ක් ස්වාමින් වහන්සේලා ශිෂ්‍යයන් වහන්සේලා සමග. එහෙමයි. විනය පිටකයේ කටපාඩම් දීම් වාචෝද්ගත කිරීම උද්ග්‍රහණය කිරීම තමයි මූලිකව මේ ස්ථානේ කියලා තියෙන්නේ. එහෙමයි. ඉතින් බොහොම වටිනා තැනක්. ඒ වගේම ඔය තේර පුත්තාභය කුමාරයා පැවිදි වීමට පත් වුණු මුල් ස්ථානයේ වශයෙන් හඳුන්වනවා. ඒ වගේ බොහොම ඓතිහාසික රහතුන් වහන්සේලාගෙන් අති පවිත්‍ර භාවයට පත් වුණු මේ වනාන්තර භූමියේ ගල්ලෙන් සහිත ආත්පසම හිත ඇලෙන රමණීයානි අරඤ්ඤානි කියන බුද්ධ වචනයට අනුව හිත ඇලෙන රමණීය අරණ්‍ය භූමියක් තමයි අද අපි ඔබ මේ ස්පර්ශ කරන්නේ. ඒ ගාථා විදියටම විතරාගන් රමේශ සම්තින තේ කාම ගවේෂණෝ කියෝ වගේ මේ කාමයේ නොසෙන විතරාගී මුනිවරු වැඩ හිටපු තැනක් නේද? සැබවින්ම ඒ රහතුන් වහන්සේලා විවේකයෙන් වැඩ හිටියේ මේ පුණ්‍ය භූමියේ යම් යම් ස්ථානවලට ගියාම ඒ ජය භූමි වශයෙන් අපට දැනෙන හැඟෙන තැන් තියෙනවා. එහෙමයි. ඔව්.
අපේ හැමදෙන්නේ දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා අහලා නැති ප්‍රශ්නයක් මට හිතෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. දැන් ඔබ වහන්සේ කම්මට්ටානාචාර්ය ස්වාමීන් වහන්සේලා මම හිතුවා දැන් අපේ ඔය අපවත්තිව දාලා නාවිනිය අලිදම ස්වාමීන් වහන්සේ මම හිතුවා මහා කම්මට්ටානාචාර්ය හැටියට හඳුන්වන්නේ නේද බුරුමෙන්? බුරුම රාජ්‍යයෙන් ලැබුණානේ. එතකොට කම්මට්ටානාචාර්යවරයෙක්ගේ කාර්යය භාරය මොකද්ද? කවුද කම්මට්ටානාචාර්යවරයන් වහන්සේ නමක් කියලා කියන්නේ? මේ වචනයෙන්ම කර්මස්ථානී පිහිටවන්ට සමාර්ථ කියන අර්ථයනේ. එහෙමයි. එතකොට මොකද්ද මේ කර්මස්ථානේ? දැන් අපි නොඑක් ස්ථානවල අපේ හිත තියෙනවානේ. වැඩිපුරම අපේ හිතවල පවතින්නේ රාග දේශ මොහ මාන්න ආදී අරමුණු. එහෙමයි. එහෙනම් ඒ අරමුණු වලින් පෙළෙන එහෙමයි. එහෙම නැත්නම් පිරිහෙන හිත කෙලෙස් අරමුණු වලින් බැහැර කරන්නට උපදෙස් දෙන්න පුළුවන්. හිත පිහිටවන්නට උපදෙස් දෙන්න පුළුවන් ආචාර්යයන් වහන්සේ තමයි ඔය කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ. ඒ ආචාර්යයන් වහන්සේලා කීව නමක් ඉන්නෝනේ ශාසනේ. කම්මට්ටාන ආචාර්ය, නිස්සාචාර්ය, ප්‍රෞජ්‍යාචාර්ය ඕම ඉන්නෝනේ. ඉතින් ඒකට පස් නමක් විතර ඉන්නේ. මේ විදිහට බැලුවම කමඨහනක් දීලා හිත එක උසස් වූ කුසල් අරමුණක පිහිටුවීමට සමර්ථ. මේ කටපාඩම් කළා කම්මඨානාචාර්ය පදවියක් ගත්තට බෑ. මේක ප්‍රායෝගිකව තමන් වහන්සේලාත් හිත වඩන්න ඕනේ. වඩන ඒ නිවැරදි පිරිසුදු මාර්ගය අන්‍ය ශ්‍රාවකයන්ට ශිෂ්‍යයන්ට පුරුදු පුහුණු කරන්නට පුළුවන් වෙන අර ව්‍යක්ත ප්‍රතිබල කිව්වේ ප්‍රායෝගික පැත්ත එවැනි උත්තරමෙක් තමයි කම්මඨානාචාර්ය කියලා කියන්නේ. ගිහි පැවිදි දෙපාර්ශ්වය තුලම ඉන්න පුළුවන්. එහෙම. අපි අහන්නේ දැන් ඒතර කර්මස්ථානාචාර්ය වරේක් හරි කර්මස්ථානාචාර්යයන් වහන්සේනමක් හරි එහෙමනම් මේ භාවනා ක්‍රම ගැන වගේම මේ මනෝවිද්‍යාව ගැන මනෝවිද්‍යාව කියලා මම අදහස් කරන්නේ මේ බටහිර මනෝවිද්‍යාව කියන එක නෙමෙයි. පුද්ගල මනස ගැන බුද්ධ ආගමෙත් ඉතා විශාල කොටසක් තියෙනවානේ මනෝවිද්‍යාත්මක කොටස. ඒ මනෝවිද්‍යාව පුද්ගල චරිතයක් තේරුම් ගැනීම ඒ වගේ උපදේශනේ මේ වගේ කුසලතා රසක් තියෙන කෙනෙක් වෙන්න ඕන කියන දේ නේද? ඔව් සැබවින්ම දැන් මේ භාවනා ක්‍රම පිළිබඳව ආචාර්යයන් වහන්සේ මේ යෝගීන් නවක යෝගීන්ට අලුතෙන්ම භාවනාව පිළිබඳව ඉගෙන ගන්න එන ශිෂ්‍යයන්ට එකපාරටම දෙන්නේ නැහැනේ භාවනාව. ඒ කර්මස්ථානයේ දෙන්න කලින් මේ පුද්ගලයන් පිළිබඳව පුරාණාචාර්යයන් වහන්සේලා අනුගමනය කරපු පිළිවෙත් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ අර චරිත අනුව අපි බලනවා. රාග චරිත, දේශ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත ඔහොම තියෙනවා. ඒ චරිත ස්වභාවය අනුව කර්මස්ථාන දෙන්න ඒ පුද්ගලයා අපි පරීක්ෂණයකට යොමු කරන්න ඕනේ. ඒක ඉතින් පරීක්ෂණය කියන්නේ අර විභාගයක් ලියනවා වගේ නෙමෙයි. අර මඩවලපල්ලි හැමදෙරේ භවනාත් පොතේ උකට වෙනම අර ප්‍රශ්න ලයිස්තුවක් එක්කම විස්තරයක් තියෙනවා මේ චරිත සම්බන්ධයෙන් මේ තේරුම් ගැනීමට කියන්නේ අර තියෙනවනේ ඒක රාග චරිතය කන්න කැමති කෑම ඉන්න කැමති තැන් ඒගොල්ලෝ කැමති රස ඒ වගේ තියෙනවා නේද බාහිරවත්. ඔව් පැහැදිලිව. එතකොට අපි කර්මස්ථානයේ ලබා දෙන ශිෂ්‍යයා ශෛෂ්‍යයා වෙනුවෙන් එයාගේ හැසිරීම, එයාගේ වත්පිළිවෙත්, එයාගේ රුචි අරුචිකම්, කෑම බීම ආදී කියන්නේ ඕවනේ. ඒතර මේ සියලුම දේවල් පිළිබඳව නිගමනයකට යම් ප්‍රමාණයකට 100%ක් කරන්න බෑ. ඒක ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පමණනේ පුළුවනේ. ඉතින් යම් කිසි සමස්තයක් බලලා ඊට පස්සේ පුළුවන්කම තියෙනවා මනෝවිද්‍යාත්මක කියන්නේ මානසික වශයෙන් ඒ යෝගියාගේ මෙතනගේ ශ්‍රාවකයාගේ தত্ত্বය පිළිබඳව වැටහීමක් ඇති කරගෙන දෙන කර්මස්ථානයේ අරමුණ ඊටාම නිවැරදිව බොහෝ දුරට නිවැරදිව දෙන්නට පුළුවන්. නැත්තම් බොහෝ වෙලාවට මේ තොටවත්ත මහත්තයා දැන් අධික රාග චරිතයෙන් යුක්ත කෙනෙකුට එකපාරටම දෙනවා අපි විදර්ශනාව. එහෙම නැත්නම් මරණ සතිය. එතකොට එයයිට ඒක ගැටලුවක්. මොකද රාග චරිතය අධික රාග චරිතය නම් ඒ රාග චරිතයේ සම මට්ටමකට පහතට හෙලන්න ඕනේ. ඒ සඳහා එයයිට අවශ්‍ය කරන උපදේශය දෙන්න කය පිළිබඳව තියෙන නිස්සාර ස්වභාවය කියන්නේ මේ රූප කලාව පිළිබඳව තියෙන ආශාවනේ මුලින්ම කාමරාගයත් එක්කලා එන්නේ. එකපාරටම වෙනත් කර්මස්ථානයක් දුන්නම අර මුලින් ශ්‍රද්ධාවෙන් ආශාවෙන් කර්මස්ථාන ගෞරවයෙන් වැඩුවට ටිකක් වෙලා යනකොට එපා වෙනවා. එහෙමයි. ඒ නිසා තමයි අර මනෝවිද්‍යාත්මකව ඒක විද්‍යාත්මකව බලන්නට තමයි බුදුරජාණන් වහන්සේගේ ওই දේශනා තුළ අපේ ආචාර්යන් වහන්සේලා මත ඉදිරිපත් කරලා තියෙනවා. පුරාණ ආචාර්යන් වහන්සේලා. උන්වහන්සේලා හොඳට ප්‍රායෝගිකව භාවනා කරපු පිරිසනේ. ඒ නිසා අපි පොතපත සහ ගුරු ඇසුර හුඟක්ම අවශ්‍යයි ඒ සඳහා. අර මේ මම කියවලා දෙනවා අපේ යාගොඩ ධම්මප්‍රභ කියලා ලංකාවේ ස්වාමීන් වහන්සේනමක් හිටියනේ බුරුම භාවනා ගැන උන්වහන්සේ පොත් කීපයක් ලියලා තියෙනවා. උන්වහන්සේ කියනවා ඒකේ ඔය ප්‍රායෝගිකව භාවනා වඩපු ගුරුකුලයක් ලංකාවේ තිබුණා. ඒ ගුරුකුලය ලංකාවෙන් අතුරුදහන් වුණා. නමුත් තාම බුරුමේ ගුරුකුලේ සක්‍රියව තියෙනවා කියලා මේ දැන් සතිපට්ඨානයේ රේකල හැමෝත් කියන්නේ ප්‍රායෝගිකව වඩන හැටි කියලා පොත්වල ලියලා නැහැනේ. ඔව්. ප්‍රායෝගික භාවිතාවක ඒකේ යම් සත්‍යයක් තියෙන පුළුවන්ද මේ? ඔව් සැබවින්ම ඉතින් මේ
භාවනාමය වශයෙන් භාවනාව කියලා කියන වචනෙම තේරුම වැඩිමනේ. එහෙමයි. හිතේ වැඩිම. එතකොට එහෙනම් නිතරම අපේ හිතේ හැසී ගැවසී වැඩෙන්නේ කෙලෙස්. එහෙමයි. දැන් කෙලෙස් මැඩීමත් සිතේ කුසල් සිත උස්සන්න කර ගැනීම වැඩිමත් කිරීම සඳහා ප්‍රායෝගිකව කරන්න ඕනේ. මේක පොතෙන් කරන්න බෑ. පොතෙන් අපිට සුතමේ වශයෙන් කියවන්නට ඒ වගේම ගයිඩ්ලයින් එකක් නේ. ඉතින් එහෙනම් අපි මේක ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අතීතයේ බැලුවම දැන් ඔය අපේ ත්‍රිපිටක ධර්මවල වාචෝද්ගත කරගෙනනේ ආවේ මුලින්ම. එහෙමයි. ග්‍රන්ථාරූඪ කරන කම්ම කටපාඩමින් මුඛ පරම්පරාවෙන් ආව එක ප්‍රායෝගිකයි. එහෙමයි. ඒ ප්‍රායෝගික දේ සම්පූර්ණ පොතට ගන්න බෑ. එහෙමයි. පැහැදිලි නේද? අපි දැන් මේ ඊළඟ වැදගත් ප්‍රශ්නවලදී අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා. අහන්න එකක් දැන් මේ යුගයේ මේ සත්‍ය ධර්මයේ සහ අධර්මයේ වෙන් කර ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ. බොහෝ දෙනෙක් ධර්මයේ නාමයෙන් බොහෝ දේ කතා කරනවා. පඳුරකට පයින් ගහුවොත් 20ක් 30ක් රහතන් වහන්සේලා විසි වෙනවා. එතකොට අර කාලාම මම හැමදාම කියන වගේ කාලාමයන්ට වෙච්ච දේ ලංකාවේ බුද්ධිමත් ධර්මයේ හොයන බෞද්ධයන්ට වෙලා තියෙනවා. ඒක කොහොමද මේ අධර්මයෙන් ධර්මයේ වෙන් කරගන්නේ කියලා අහන්න ඕනේ. ඊට කලින් අහන්න ඕනේ දැන් මේ මෑතකින්ද ලංකාවේ ජනප්‍රියම මතයක් තමයි මේ භාවනා කරන්න අවශ්‍ය නැහැ සෝවාන් වෙන්න බණ ඇසීම විතර ප්‍රමාණවත් බණ අහලම තමයි සෝවාන් වෙන්නේ කියලා. මේකට බහස කොහොමද? එහෙම කියනවා නේද? ඔව් ඔව්. මෙහෙමයි ඉතින් බණ අහනවා කියලා කියන්නේ දැන් බණ භාවනා කියලානේ අපේ පරණ ඇත්තෝ කියන්නේ බණ භාවනා. එතකොට විමුක්තායතන ශීර්ෂ පංචකය කියලා තියෙනවා නිවන් දොරටු පහක්. එහෙමයි. එතනින් මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය ධර්ම සම්මර්ෂණය කියලා තියෙනවා. එතකොට ඔය ටික ඔක්කොම අර සිහියේ පිහිටගෙන ධර්මය අහුවොත් ඇති කරගන්න පුළුවන්. එහෙමයි. දැන් ඔය ධර්මය අහන එකේ අපි අන්තිමට බලාපොරොත්තු වෙන්නේ මේ තොටවත්ත මහත්තයා මොකද්ද? අන්තිමට බලාපොරොත්තු වෙන්නේ අපි අර වහන්සේක වගේ මේ මනසට කෙලෙස් නිවාගෙන මේ කුසල සිත උස්සන්න කරගෙන ඒ කියන්නේ අපේ මේ භව ගමන විශේෂයෙන්ම නිවන කරාගෙන යන එකනේ. කුසල් සිත කුසල් සිත වැඩි දියුණු කරගෙන අකුසල් සිත ප්‍රහාණය කරන්න හිත හදාගන්නනේ. එතකොට දැන් ඔබතුමා ඇහුවේ ඒ ප්‍රශ්නෙට අනුව අපි නුවණින් බැලුවොත් භාවනාව ඕනේ නැත්නම් බණත් ඕනේ නෑ. එයාලා කියන ප්‍රධාන තර්කයක් තමයි අපි හඳුනන්නේ පොදුවේ මතේ ඉදිරිපත් කරන කණ්ඩායම් කීපයක් ලංකාවේ ඉන්නවා. නමුත් ඒගොල්ලෝගේ සියලු මත සම්පින්නණය කරලා මෙන්න මෙහෙම තර්කයක් තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ සෝවාන් වෙනකන් අසෘතවල් පුතඥයෙක් තමයි ඉන්නේ. අසෘතවල් පුතඥයාට මේ නාම රූපවත් මේ කිසි දෙයක් ගැන දැනුමක් නැතුව භාවනා කරන්න බෑ. භාවනාව පටන් ගන්නව පුළුවන් සෝවාන් ඵලයටපත් වුණු කෙනෙකුට විතරයි කියන එක. ඒ නිසා මුලින් අපි භාවනා කළ සෝවාන් වෙලා නෑ මුලින් බණ අහලා සෝවාන් වෙලා ඊළඟට භාවනා කරලා සතර ධ්‍යාන වඩලා අරහත්ත්වයට දක්වා යන්න ඕන කියන තමයි ඒ අය කියන්නේ. ඒ අයගේ අදහස. එහෙමයි. අපි ඉතින් මේ ධර්මයේ අදහස අපි කතා කරමුකෝ. එහෙම හොඳයි නේද? ඒ අපි හැමෝම උදාහරණ කිහිපයක් මම උදාහරණ ටිකක් කියන්නම්. උපාලි සූත්‍රයේ උපාලි බණ අහලා තමයි සෝවාන් වුනේ කියන එක ඒගොල්ලෝ කියනවා. කෝලිත උපතිස්ස බණ අහලා සෝවාන් වුනේ, කොණ්ඩඤ්ඤ බණ අහලා සෝවාන් වුනේ. ඊට අමතරව මේ දැන් ඔය මහානාම සූත්‍රයේ තියෙනවනේ මේ ආගත ඵලයටපත් වෙච්ච කෙනා තමයි අනුසති භාවනා 6 වඩන්නේ කියලා. ඒ නිසා ඒගොල්ලෝ එක්තරා විදිහකින් මම හිතන තර්කයක් ගේනවා මේ සෝතාපන්න නොවිච්ච කෙනෙකුට බුද්ධානුස්සතිය තොරන්න බෑ කියලා. මොකද ඒ සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා සෝවාන් වෙච්ච කෙනා තමයි ගෙවිවරණයක් තමයි බුද්ධානුස්සතිය කියලා. ඒ වගේ ඒ සූත්‍ර ගණනාවක් ඒගොල්ලෝ උපුටා දක්වමින් කියනවා බණ අහලා විතරයි සෝවාන් වෙන්න පුළුවන්. සෝතාපන්න ඵලයෙන් මෙහා විදර්ශනා භාවනාවක් නෑ කියලා. ඒගොල්ලෝ කියන්නේ මොකද සෝවාන් වෙන්න කලින් ඉන්නේ අසෘතවත් මෝඩ පුතඥයෙක්. ඒ මෝඩ පුතඥයාට විපස්සනා වඩන්න බෑ කියන එකයි ඒගොල්ලෝගේ තර්කය වෙන්නේ. ඔව් ඉතින් මෙහෙමයි ඒ කියන මේ ඔය ඔක්කොම ටික එක සූත්‍රයකට දාමුකෝ ඔය අහපු ඔක්කොම දේවල්. දාලා ඒ සූත්‍රයෙන් කිව්වොත් ඉතින් එහෙනම් ඉතින් බණ අහලා සෝවාන් වෙන්න බෑනේ. මොකද මෝඩෙක් නේ මේ මෝඩ තඩියෙකුට පුළුවන්ද බණ අහන්න? එහෙම කිව්වොත් දැන් මෝඩ මිනිස්සෙක්ට මෝඩ කියන වචනේ හොඳ වැඩි වගේ මගේ අදහස. එතකොට දැන් සෝවාන් ඵලයටපත් වෙලා තමයි අනුස්සති වඩන්න තියෙන්නේ. මාර්ග ඵලීට පස්සේනේ. එතකොට එහෙනම් සෝවාන් වෙන්න කලින් හොඳට බණ අහලා සෝවාන් වෙනවා. එහෙමයි. හොඳට බණ අහලා සෝවාන් වෙනවා. වෙන්නේ කොතනද ඔක? බණ අහලා කොතනද සෝවාන් එක වෙන්නේ? ඒකයි මං අහන්නේ. එහෙමයි. දැන් මේක මේ අමුතු විදිහට මොකද්ද ඒ කියන්නේ බවුන්ඩරි ලයින් එක මේ ඒක බවුන්ඩරි එක මොකද්ද? පුතජන කෝස්ටෙන් ටර්නින් පොයින්ට් එක මොකද්ද? ඒකයි මං අහන්නේ. ඒ නිසා මහත්තයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කතා කරන්න ඕනේ. එහෙමයි. පෞද්ගලික අපේ ප්‍රකාශනයත් ඒක වෙනම කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ජින වචනේ පෙන්නු වචනේප අපි ගරු කරන්න. දැන් ගුරු වෙලාවට බුදුරජාණන් වහන්සේට වැඩිය ඉගෙනගෙන වැඩි
තත්වයකුත් එනවානේ. අන්න එහෙම වුණාමත් ලෙඩ වගේ හැදෙන බව බුදුන් වහන්සේම පෙන්ලා තියෙනවා. ඉතින් මේ බොහෝ දේ හරියට නොදැන, ඒ කියන්නේ බොහෝ දේ දන්නවා හැබැයි හරියට දන්නේ නැහැ. අතනින් ටිකයි මෙතනින් ටික අච්චාරුවක් වගේ. අන්න එතකොට ඉතින් ඔය පොට පැටලෙනවා. ඉතින් මම පැටලුම් අරගන්න ඔය කියන ඇත්තනුත් බොහොම කරුණාවෙන් මම අනේ මතක් කරනවා ආදරෙන්. මම බොහොම ආදරේ මගේ භික්ෂුන් වහන්සේලාට මේ රටේ පිට රටේ ඉන්න හැම ආමුදුරු කෙනෙකුටම උඟක් වටිනවනේ මේ හොඳට නේද සාසනේ ඉන්නේ. නමුත් මහත්තයෝ මං ආන්නේ මෙච්චරයි. සෝවාන් ඵලයට පත්වීම තබා ඔය කියන ඇත්තන්ට එක ඉරියව්වක විනාඩි 40ක් ඉඳගෙන මම නිදුක් වෙම්මා කියලාවත් හිතා ගන්න, කියා ගන්න, කරගන්න බැරි උදවිය තමයි වනි ප්‍රකාශ කරන්නේ. අපි කරලා තියෙනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන්. එතකොට සෝවාන් ඵලයට පත් වෙනවා කියන උත්තරීය ධර්මයට පත් වෙන්න සෝතාපන්න ඵලය කියලා කියන්නේ. එතකොට යම්කිසි ශ්‍රාවකේ පරතෝ ගෝසප්‍රත්‍ය එහෙම නැත්නම් සසරදී ශ්‍රාවකයෙක්ින් වෙන්න පුළුවන්, ශාස්ත්‍රුන් වහන්සේකින් වෙන්න පුළුවන් ධර්මය අහලා තියෙන්න ඕනේ. ඒ අහලා ප්‍රගුණ කළා කියන්නේ බණ ආහා මේ කනට අහගෙන හිටපු එක නෙවෙයි. ඇසූ ධර්මය මානසිකාරමය වශයෙන් වැඩිම. දැන් මෙතන වැරදිලා තියෙන්නේ මෙන්න මේකයි. මේ භාවනාවක මේ කට්ටිය හිතන් ඉන්නේ අපේ ගොඩ පිරිස ශ්‍රාවකියොත් එමය, දේශකියොත් එමය, කර්මස්ථානාචාර්ය ඇතම් සාන්නල්ලා මේ වාඩි වෙලාම කරන එක කියලා. නෑ. අපිට මානසිකාරය කරන්න පුළුවන් දේශනාව තුලත්. දැන් බලන්න මලියදේව ස්වාමින් වහන්සේ ප්‍රතඥයිනේ. උන්වහන්සේ දේශනාවට බක්පුර 15ක පොහොය දවසේ මට මතක හිටියේ මන් නිවැරදි නම් උන්වහන්සේ දේශනාවට වාඩිුනේ ප්‍රතඥව. දේශනාව අවසන් කළා ධර්මාසනෙන් නැගිට්ටේ රහතන් වහන්සේ කෙනෙක්. ඒතර මොකක්ද උනේ? මේ දේශනාව භාවනා මානසිකාරයක් වැඩෙන විදියට සති සම්පජඤ්ඤය සිහි නුවණ දෙක පැවැත්තුවා. උන්වහන්සේ දේශනාව කරාගෙන චචක්ක සූත්‍රය මේ මජ්ක්‍ධිම නිකාය. එතකොට පැහැදිලිවම අපිට පේනවා දේශනාව, ධර්ම දේශනාව කියන්නේ භාවනාව. නාගසේන මහරහතන් වහන්සේ සෝවාන් වුණේ අර උපාසකම්මගෙට බණ කියද්දි කියලා තියෙනවා නේද? සඳහන් වෙනවා. ඉතින් එතකොට මහන්දේ මෙන්න මේකයි උදන කතාව. භාවනාව කියලා වෙනම ලේබල් ගහගන්න එපා. එහෙමයි. වාඩි වෙලා හිටගෙන ඇවිදගෙන නේද? දැන් පිටරත් කරනෝනේ. walking meditation, sitting, standing ඔහොම කියනෝනේ. නමුත් මේ මොන එක කරත් අන්තිමට ගන්න තියෙන්නේ කොතෙන්ටද? හිතටනේ. එහෙනම් හිත වැඩෙනවා නම් දේශනාවක් කරද්දි හරි, දේශනාවක් අහද්දි හරි, සක්මන් කරද්දි හරි ඒ වැඩෙන සිතට දෙන කර්මස්ථානයේ උත්තේජනය නිවැරදි වෙන්නට ඕනේ. ඒ කියන්නේ හරියට ගුරු උපදේශය ලැබෙන්නත් ඕනේ. ඒ ලැබිච්ච ගුරු උපදේශයෙන් හොඳට වඩන්න පුළුවන් ඥාන සත්‍යයකුත් වැඩිලා තියෙන්න ඕනේ. දැන් ඔය අපේ හන්ද සමසතලිස් කර්මස්ථාන කියන්නේ ආනාපාන සතියයි ඔය මේ අරූප ධ්‍යාන හතරයි ඊළඟට මේ ආහාර පටික්කුල සංඥා වගේ කීපයක් තමයි මම හිතන්නේ හතර ඉරියව්වෙන් වඩන්න අපහසු නේද? ඔව් දුෂ්කරයි. ආනාපාන සතිය හොඳටම ප්‍රකට කෙනෙකුට මේ වඩන්න පුළුවන්. මම ඒක තමයි මම අහන්නේ. දැන් ඔය මම ඔය මේ හේනපල ගුණරත්න හඳුරේ පොතක් තියෙනවා මේ මයින්ඩ්ෆුල්නස් කියන ලියපු මේ සතිමත් බව වැඩිම කියලා. ඒක අනුව මම ඕක කාලයක් ප්‍රැක්ටිස් කරනවා. දැන්ටත් මම වරින් වර කරනවා. මේ මම හැබැයි කරන්නේ උජුම් කායම් පණිදාය නෙමෙයි ඇඳේ නිදාගෙන. නමුත් මට ඒක මේ ඇත්තටම ප්‍රැක්ටිකලි වැඩ කරනවා. පුළුවන්. ඒකයි මම ඔබ වහන්සේ අහන්නේ ඇයි බුදුහාමුදුරුවෝ අර වගේ මේ නිර්දේශයක් පනවලා තියෙන්නේ කියලා. ඒක ඕලාරිකයිනේ අනිත් ක්‍රියාව ටික. දැන් ලෙඩෙක් වුණා කියමු දැන් තොටවද්ද මහත්තයා උත්පල වුණා එක තැන. එහෙම නොවේවා. එතකොට ඒ වෙලාවේදී ආනාපාන සතිය වඩන්න ඕනේ බෑ. උඹට වඩන්න බෑ. උඹ වඩන්න ඕනේ අර ඉරියව්වෙන්. ඉතින් මේ මනුස්සයා දැකින්න බෑ මැරෙනකම මේ මිනිහා ඇඳේ. ඉතින් ආනාපාන සතිය වඩනවා කියලා කියන්නේ මේ ලී කැලක් නහයට ඇතුල් කරගන්නව පිට කරගන්නව වගේ වැඩක් නෙවෙයි. මේක ඉතාතිසියුම් දෙයක්. මේක දකින්නෙත් හිතෙන්නේ. අරමුණු කරන්නෙත් හිතෙන්නේ. ගෝචරීන්ද්‍රිය විතරනේ බලන්නේ අපි. නාසිදුරු දෙස විතරනේ බලන්නේ සිහියෙන්. එතකොට නාසිදුරු දෙක උපන් දවසේ ඉඳන් දැකපු නැති කෙනෙක් නෑනේ. දැන් දැක්කම නැති කෙනෙකුට නම් අධ්‍යාරි කරගන්න පුළුවන් මානසිකාරයෙන්. ඒ නිසා මේ හැම කරුණක්ම අපි වචනයට, ව්‍යාකරණයට, තර්කයට මම ගෝචර කළා මේක දකින්න ගියොත් මේ ධර්මයේ අතක්කාවචර ධර්මයක් වෙන්නේ නෑ. ඉතින් මේ ධර්මයේ අතක්කාවචරයි. තර්කයම නෙවෙයි. මේක ප්‍රායෝගිකව අපි හිතන්න ඕනේ. ඒකයි මම කිව්වේ දැන් ධර්ම දේශනාවක් කරනකොට ඒ දේශකයන් වහන්සේ අදිෂ්ඨාන පහක් තියාගෙන ධර්මාසනයේ වාඩි වෙනවා. වැඩි ඉන්නවා. උන්වහන්සේ නිස්සරණ අධ්‍යාසයම ප්‍රමුඛ කරගෙන තමයි ධර්මයේ කියන්නේ. එතකොට නිවන
එන නිදහස් වීම මේ දුකින් නිදහස් වීමේ අදහසින් උන්වහන්සේ දේශනාව කරමි කියලා වාඩි වෙනකොටම හිත එකඟ වෙලා. ඊළඟට අර මුතු වැලක මුතු අමුණනවා වගේ නේද? පිළිවෙලින් දේශනාව කරගෙන ගින් අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කුළු ගන්නවල දේශනාව අවසන් කරනකොට උන්වහන්සේගේ සද්ධි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤ ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්ම පහ හොඳට මෝරලා තිබුණොත් මේරීමටපත් වුණොත් අන්න සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඒ ශ්‍රාවකයාගෙත් එහෙම. එහෙනම් මේ සඳහා අතීත ජීවිතවල ප්‍රාගුණ්‍ය දියුණු කරලා තියෙන්න ඕනේ. එහෙනම් සසර දියුණු කරපො නැති කෙනෙකුට මේ අර කිව්වා වාගේ රැලි වෙනකම් බණ ඇහුවා සෝවන් වෙන්න බෑ. ඉතින් ඒ නිසා භාවනාවක් වඩන්නත්, ධර්මයක් දේශනා කරන්නත්, ධර්මයක් අහන්නත් සසර ප්‍රාගුණ්‍ය අවශ්‍යම කාරණා. ඒකට කියන්නේ පාරමිතාව දියුණු කරලා තියෙන්න ඕනේ. දැන් ඔබතුමා ඉදිරිපත් කරපු අර නිදර්ශනයක බැලුවම උපාලි ගෘහපතිතුමා ඊළඟට ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහි කාල උපතිස්ස කොලිත ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ ඇති ඇති කිව්වසෝවන් වුණා. එතකොට ඒ වචන දෙක අසජි හාමුදුරන්ගේ අහනකොට අසීස්වන්නසෙන් අහනකොට සෝවාන් වුණේ ඒ වචන දෙක අහපු හින්දාම නෙමෙයි. ඒ වචන දෙකෙන් කියන අර්ථය හොඳට උද්ග්‍රහණය කරගන්න තරම් ඥාන ශක්තියක් උග්ඝටිතඥ කියන තැනට හිත වැඩිලා තිබුණා. ඔකට අපි හඳුනන හොඳ උත්තර දෙන නාගසේන හඳුනන මොකද මේ මිලින්ද රජු අහනවනේ මේ ගිහියොන්ටත් සෝවාන් වෙන්න මගපල් ලබන්න පුළුවන් නම් පැවිද්දොන්ටත් මගපල් ලබන්න පුළුවන් නම් මොකටද වහන්සලා උත්තර ඔය කට්ටකාර දූතාංග වඩන්නේ තේරුම් නැහැ නේ කියලා. ඒතර කියනවනේ ගිහියෝ මගපල් ලැබුවත් ඒගොල්ලෝ පෙර බුද්ධ ශාසනයකට දූතාංග වඩලා තිබුණොත් විතරයි මේක සාක්ෂාත් වෙන්නේ කියලා. ඔව් ඉතින් ඇත්තටම අර දාරුචීරිය ස්වාමීන් වහන්සේ කතාව දිහා බැලුවමත් පේනෝනේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයම හිතන්නේ. එතකොට අර තරම් පර්වතයකට ගොඩ වෙලා කිලස් තවන වීරියෙන් ජීවිතේ හිඳුනත් උන්වහන්සේ දියුණු කළානේ. ඉතින් පස්සේ පස්චිම ජීවිතේ මේ දර ඇඳුමක් ඇඳගෙන ආපු මේ මිනිස්සෙක් කියලා අපිට ඒක අව탁සීරු කරන්න බෑ. හැබැයි මේ විඥාන ධාතුවේ දියුණු වෙලා තිබිච්ච ශක්තිය කාටවත් පෙවුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට විතරයි පෙවුනේ. ඉතින් කොච්චර දියුණුද රූපයක් දැක්කොත් දැක්කා පමණයි. ඇහුණොත් ඔච්චරයි. මම හිතන්නේ ශාසනයේ මට මතක හැටියට ඊටාම ඉක්මනින්ම වහා අවබෝධ කරපු අගතනතුරු ලැබෙයිද. ඒ නිසා ධර්ම දේශනාවෙන් වේවා භාවනාවකින් වේවා ඒ කිබඳු හෝ පිළිවෙතකින් මේ අනුපිළිවෙලකට මේ ශාසනය දියුණු කරගෙන යනවා නම් පෙර සසර මහ පුණ්‍ය ශක්තියත් එක්කලා ගමන බාධාවක් නැහැ. ඉතින් අපට වෙන් කරන්න බෑ මේ බණ අහලා සෝවාන් වෙලා ඊට පස්සේ ඉතුරු ටිකනේ. ඉතින් එහෙනම් ඕනේ භාවනා. සෝවාන් වෙන්න පුළුවන් නම් බණ විතරක් අහලා ඒගොල්ලෝ තව තරකයක් ගෙනවා. දැන් සබ්බාසෝ සූත්‍රයේ ආසව ප්‍රහාණය කරන ක්‍රම කාරණා හයක් තියෙනවා. ඔය ඒකෙන් දැන් දර්ශනේන පහතබ්බ තමයි සෝවාන් වෙන්නේ බණ අහලා ලැබෙන දර්ශනය. භාවනාවෙන් පහතබ්බ තියෙන ඉතුරු ටික කරගන්න. ඔය ඉතුරු ටික භාවනාවට දාලා දින අර ඔක්කොම කැටි කරලා. එහෙමයි. ඒ සබ්බාසව සූත්‍රේ හොඳට 3-4 පාරක් 10-12 පාරක් හරි හොඳට කියවුවොත් හොඳට තේරෙන සිංහලෙන් හරි ගමන්නේ කියවුවොත් හොඳට තේරෙවි. ඒක ගොඩක් දෙනෙක් ඔක තර්ක කරනවා. ඔක ලියපු ස්වාමීන් වහන්සේ කෙනෙකුත් අපි කතා කරා. එතකොට ඔය හැම අරමුණකින්ම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්ෂන් වෙන්නේ කොතෙන්ද? එහෙමයි. මනසට. ඉතින් ඒ අරමුණෙන් අරමුණ. ඉතින් ඒ නිසා දර්ශනයෙන් වෙන්නත් පුළුවන්. ඊළඟට පරිවර්ජණයෙන් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොයි අරමුණකින් ගත්තත් අවසාන ආදිවාසී. ඒ කොතනින් ගත්තත් අන්තිමට කොහෙටද මේක එකතු වෙන්නේ? මනසට. ඒකයි ඔබතුමාලා මනෝ සෞඛ්‍ය ගැන කතා කරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තරම් මේ තුන් ලෝකයේම දැනගත්ත මනෝවිද්‍යාඥයෙක් නෑ. ඒ ඥාන තියෙන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ, ආසේ අනුසේ ඥානෙ නේද? දැන් ඔබතුමාගේ හිත බලන්න මට බෑනෙව. මට බෑ ඔබතුමාගේ හිත බලන්න. බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙන විශේෂ ඥානයක්නේ. උන්වහන්සේ ආලෝක ශක්තියක් නිකුත් කරලා හෘදේ වස්තු රූපේ ජීවිත ඉන්ද්‍රිය හොඳට දර්ශනය කරගෙන අර හිතේ දැන් ඔය හින්දු යෝගීවරුන්ටත් පුළුවන් නේ අනුන්ගේ හිත කියවන්න ලෞකික අභිඥා ලැබුව අයට. අභිඥා වලින් පුළුවන්. ඔව් එහෙම කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේගේ ඔය හැකියාවේ වෙනසක් මොකක්ද? පැහැදිලි වෙනසක් තියෙනවා. මොකද එහෙම යෝගියෙකුට වැඩි විශිෂ්ටයිනේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. ඊට වැඩි විශිෂ්ටයිනේ මේ කියන්නේ ඔය ඊට වැඩි විශිෂ්ටයිනේ මහා ශ්‍රාවකයන් 80 මහා ශ්‍රාවකයෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගුණානන්තයි කියලා මෙනෙහි කරන වෙලාවෙත් සාරිපුත්‍රය මේ නිසකවමද කියලා විමසන වෙලාවෙදී නෑ ස්වාමීනි මේ අනුමාන ඥානයෙන් කියනවා. එතකොට එහෙනම් කවර කතාව දහසට පොළොව වගේ නේද?
ඉතින් ඒ නිසා මම කියාගෙන ආවේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙන් ඒ සද්ධාදී ඉන්ද්‍රියන් 100%ක්ම එහි තියෙන ස්වභාවය බුදුන් වහන්සේ දකිනවා. දකින්න නිසා දැන් සද්ධාව අඩු නම් සද්ධාව සම කරනවා. වීර්යය වැඩි නම් ඒ සම කරනවා. ඉතින් ඒ අවශ්‍ය ප්‍රමාණයට මේරීම වෙනකොට තමයි අර බූදින්න තියෙන මල් කැකුලක් වාගේ අර බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික බුදු වදනට හිත එකඟ වෙලා සසර පෙර පාරමී ශක්තියන් මුදුන්පත් කරගෙන සෝතාපන්න ඵලයේ ආදී මාර්ගඵල ලබන්නේ. ඒ නිසා තමට සුළු මොහොතක් දෙන්න බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව උන්වහන්සේගේ මහා භාවිතය මේ තුන් ලෝකේ කිසිම ශ්‍රාවකයෙකුට පිළිටන්නේ නැහැ. අපි හඳුනන්නේ දැන් මේ බුද්ධ දේශනාව අපිට හම්බ වෙනවානේ ප්‍රධාන භාවනා ක්‍රම තුනක් සමත පුබ්බංග විපස්සනා බුබ්බංග සමතේ සහ යුගනද්ද කියලා. මේ යුගනද්ද භාවනා ගැන කොහෙවත් ලොකු විස්තරයක් හම්බ වෙන්නේ නැහැ නේද? ඔබ වහන්සේට හරි හම්බෙලා තියෙනවද අටුවාවක හරි කොහේ හරි? එimhe විශේෂ වශයෙන් නම් මට එහෙම විශේෂ වශයෙන් සම්බන්ධ වුණේ නැහැ. නමුත් අපි මූලික වශයෙන් අර සමසතරිස් කර්මස්ථානවලදී අනුපූර්ව පිළිවෙලකට ප්‍රණීත වශයෙන් දිනු කරලා ඉස්සරහට යනවා. එහෙමයි. දැන් මට හිතෙනවා මේක ඔබ වහන්සේ මම වැරදි නම් නිවැරදි කරන්න. කායගත සතිය, මරණ සතිය, ඊළඟට දසාසුභය, ආහාරය පටික්කුල සංඥාව, චතුධාතු මනසිකාර කියන මේ 14 වඩද්දී මට හිතෙනවා සමථ විපස්සනා දෙකම එකට වැඩෙනවා කියලා. මොකද මේ වගේ අවසානයේ විදර්ශනාවට එනවනේ. මොකද මේ සියල්ල ත්‍රිලක්ෂණ සංකේතය දෙකම මිශ්‍රයි. මට හිතෙන්නේ මේ 14 මේක මගේ මතයක්. මට හිතෙන්නේ මේ 14 යුගනද්දෙන් සලකන්න පුළුවන් කියලා අර 40. ගන්න පුළුවන්. එහෙමයි. ගන්න පුළුවන්. වෙන වෙනම වශයෙන් අපිට විභජනය කරලා ගත්තේ නැති වුණාට අවසානයේට අපිට විදර්ශනාවෙන් අවසන් කරනවා. එහෙමයි. මොකද යුගනත්ත ගැන කියලා තියෙන දේ දෙකම එකට වෙන්න මොනවා හරි භාවනා කරලා තියෙන තේකයි නේද? ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවනේ ඒක නේද නේද? තියෙන්න ඕනේනේ. එහෙමයි. එහෙමයි. එතකොට අපේ ස්වාමීන් වහන්සේලා මම මුලින්ම අහපු ප්‍රශ්නේ කියන්නේ මේ ධර්මයේ මේ වගේ අධර්මයේ පැතිරෙද්දී කොහොමද මේ ධර්මයේ අධර්මයේ සාමාන්‍ය කෙනෙක් වෙන් කරගන්නේ? ඒ කියන්නේ සිය ගානක් එකපාරක් කියනකොට මම රහත් කියලා. එයා මහා පිරිස්පිරු අර සත්‍යාස්ත්‍රවල වගේ. කොහොමද අර කාලාමයේ වගේ අපි මේ කවුරු කියන එකද හරි කවුරු කියන එකද වැරදි කියලා මේ හඳුනගන්නේ? මෙහෙමයි දැන් ධර්මය කියන කාරණය බොහොම පුළුල් අර්ථයක් තියෙනවා. එතකොට අපිව සතර අපායට වැටෙන්න නොදී දරාගෙන ඉන්න බැවින් ධර්මය නම් කියන එක අර්ථයක් තවත් තියෙනවා අර්ථ බොහෝ. එතකොට අපිට යම් දේශකයන් වහන්සේ නම් ගිහි ඇත්තෙක් වෙන්න පුළුවන්, පැවිදි උතුමෙක් වෙන්න පුළුවන්. ඒ දේශනය අහනකොට ඒ දේශනාව පිළිබඳව සැක බහුල වෙනවා නම්, විචිකිච්ඡා බහුල වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවනේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි දැන් උපතින්ම බෞද්ධයෝනේ. ඉපදෙනකොටම බෞද්ධ වෙලා තමයි බෞද්ධයෝ කියන්නේ පරිපූර්ණ බෞද්ධයෙක් නොවුනට අපි නාම සම්මුතියෙන් බෞද්ධ. එතකොට පුංචි කාලේ ඉඳන් සද්ධාව වැඩෙන විදියට කටයුතු කරනවා අම්මා තාත්තත් එක්ක, ඊට පස්සේ ආචාර්යයන් වහන්සේලාත් එක්ක. ඊළඟට දැන් ඒ ආපු සම්ප්‍රදායක් තියෙනවා අපේ. දැන් දාන, සීල, භාවනා. සීල, සමාධි, ප්‍රඥා. මහා ත්‍රිපිටක දැනුමක් ඕනේ ඒකට. ඉතින් ඔන්න ටිකක් කල්ලා නේද කෙනෙක් කියනවා නෑ මේ ප්‍රඥා, සීල සමාධි ඊළඟට භාවනා, සීල මොකද දාන, සීල, භාවනා සීල දාන. එතකොට ඔළුවෙන් හිට ගත්තා වගේ අප ප්‍රඥා, සීල, සමාධි වල තරකෙත් කියනවනේ සම්මාදිට්ඨියෙන් තමයි මේක පටන් ගන්න කියලා නේද? මෙහෙමයි සම්මාදිට්ඨිය කියලා කිව්වම සම්මාදිට්ඨිය වර්ග ගොඩක් තියෙනවනේ. දැන් ඒගොල්ලන් කෙලීම ඵල සම්මාදිට්ඨියට යන අපිට ඒක කරන්න බෑනේ. ලෞකික සම්මාදිට්ඨිය තමයි අපි කම්මසගත සම්මාදිට්ඨිය ලෞකික පැත්තෙන් එන්න ඕනේ. එතකොට දැන් ඔය ගොඩාක් මහත්තයෝ ඔය මේ විශේෂ මේ අධිගම මාර්ගඵල සම්මාදිට්ඨි කතා කරන ගොඩාක් දෙනෙක් තුල සාමාන්‍ය මම දැකලා තියෙන මගේ පුද්ගලික අත්දැකීම මේ සමා වෙන්න ඕනේ හිත රිදෙනවනම් ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි සම්මාදිට්ඨිය කියන වචනේ අකුරු හතරවත් දන්නේ නැහැ. ඉතින් හොඳට අපි තේරුම් ගන්න ඕනේ එකම කාරණේ තමයි අපිට කතා කරන්න දක්ෂ වුණාට අපි බොහෝ දේවල් එහෙම අර කපුට අහුල ගන්න වගේ අහුල ගත්තට මුණ ටිකක් හොඳට කැමරාවට ලස්සනට පැහැදිලිව බැබළුණාට ඔය වගේ කාරණා නිසා අපි ගොඩාක් දේවල් විශ්වාස කරන එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කලබලේ යන අර මේ රුහුණු කුමාරික උච්චිය වගේ එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් නෙවෙයි මේක බොහොම නිහඬව යන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයක්. තෝකං කනේ ඉතින් යන්නේ ඉන්නේ අපි ටික ටික මේක ප්‍රගුණ කරගෙන යමු. ඉතින් අපි ඒ වගේ ඇත්තෝ ඉතින් ඒව කියනෝනේ ඒගොල්ලොත් අපි හදාගමු කොහොමින් හරි. අනුකම්පා කරලා කරුණාව දක්වලා හිසේ මතක මේක හොඳයිනේ. එහෙමයි. ඔව්.
එතන අපි සමනස් දැන් ඊළඟට වැදගත් කාරණේ තමයි මේක ඔය අපේ දිගන සුබදවංශ වගේ ස්වාමීන් වහන්සේලාගෙන් මම මේ ප්‍රශ්න අහලා තිනවා. මම හිතුවා සුධිරානන්ද හඳුරුවෝ මම මේ ප්‍රශ්න ඇහුවා. දැන් ජනප්‍රිය මතයක් තමයි මේ අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් නෙමෙයි මේක පසුකාලීන සංවර්ධනයක් කියන එක. ඒගොල්ලෝ කියන තර්කයක් තමයි මේ මුල් සංගායනා දෙකේදී අභිධර්ම පිටකේ සංගායනා වුණේ නැහැ කියන එක. ඔබ වහන්සේ කොහොමද ඒක ගැන මෙහෙමයි. ඉතින් මේක බුද්ධ වචනයක් නෙවෙයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට වැඩිය යම්කිසි දැනීමක් ඇති පිරිසක් වෙන්න ඕනයි කියලා මගේ කල්පනාව. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි දන්න දේ. දැන් ඔය කියන ඇත්තවත් අහන මමවත් දකින්න නැති හිටියනම් කපුටෙක් වෙලා හිටියනම් ගිය જાතිවල මේක නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වස් සමාදන් වෙලා දිවා විහරණය සඳහා අනෝතප්ත විල් තිර ආසන්නයට වැඩම කරලා එදා දේශනා කරපු කොටස සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කළා. ඉතින් උන්වහන්සේ ශිෂ්‍යයන් 509ට මේ දේශනාව දේශනා කරනවා. ඉතින් එතකොට 3 මාසයක්ම වස්තු මාසයක්ම මේ කටයුත්ත කෙරුණා නේද? එතකොට දැන් මට අපේ හැමෝටම ඔක් ගැන බෙර ප්‍රශ්නයක් තියෙනවා පොඩි විද්‍යාත්මක ප්‍රශ්නයක්. මම ඒක මම ඔබ වහන්සේගෙන් නෙමෙයි අපේ ඉන්දාලෝක හඳුරුගෙන් අහන්නම් කියලා. හොඳයි බොහොම හොඳයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ උතුම් දේශනාව නිර්මිත බුදුරුවක් අදිෂ්ඨාන කළ දෙව්ලොව දෙවියෝ මේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ බණ කියනවා. උන්වහන්සේගේම බුදුරුව බණ දේශනා කරනවා. බලන්න තාක්ෂණي දැන් ඔබතුමා තාක්ෂණ ප්‍රශ්න අහනෝනේ. තාක්ෂණي එදා බලන්න උන්වහන්සේ අදිෂ්ඨාන කරලා බුදුරුව දේශනාව එහෙම යන අතරක් නෑර උන්වහන්සේ අනෝතප්ත විල් ළඟට වැඩම කරා. එතකොට උන්වහන්සේගේ උපස්ථාන සාරිපුත්තයන් වහන්සේගෙන් ලැබලා එදා කළ දේශනාව මාතිකාව මාතෘකා ස්වරූපයෙන් දේශනා කරාම දහස් ආකාරයෙන් ප්‍රඥාවන්ත නිසා උන්වහන්සේ උද්ඝාණය කරනවා. ඕලෝ 500ටම දේශනා කරනවා. ඒකට බලන්න ඔය දේශනාව බුදුරජාණන් වහන්සේ එහෙම ගියොතින් උන්වහන්සේ දෙව්ලොව වැඩලත් නැහැ. ඔක්කොම අයින් කරන්න එපාය. ෆෝමැට් එකම අයින් කරන්න ඕනේ. දෙව්ලොව වැඩලත් නැහැ. දෙව්ලොව අභිධර්මයේ දේශනා කළත් නැහැ. එහෙන් දෙව්ලොව ඉඳගෙන අනෝතප්ත විල් ළඟට වැඩලත් නැහැ. සාරිපුත්‍ර සායනාසේ එතන වැඩ ඉඳලත් නැහැ. උපස්ථාන කරලත් නැහැ. ගෝලිය 500 ඉඳලත් නැහැ. එහෙනම් ඔය කියන කට්ටිය තමයි ඉන්නේ නැත්තේ. ඒ නිසා මේ බොහොම නරක අදහස් ඒවා. මොකද මේ ඇත්තොන්ට මනුස්ස ජීවිතේ ප්‍රතිලාභයක්වත් හම්බ වේද කියලා සැකයි. එහෙම හොඳට දන්නේ නැත්නම් කටපියන් ඉන්න ඕනේ. නැත්නම් දන්න කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මගේ මතේ නෙවෙයි ධර්ම විනයට අනුව අපි උද්ඝාණය කරපු ත්‍රිපිටක ධර්ම දැනුමට අනුව සහ අපි මේ ජීවිතයේ අත්දැකීම් වලට අනුව භාග්‍යවත් දේශනාවක් කියන එක තමයි අපි පිළිගන්නේ විශ්වාස කරන්නේ. මා පමණක් නෙවෙයි මාගේ දැනුම අබෑටයක තරම් පුංචි දැනුමක් අපට වැඩිය ගොඩාක් දැනුම් සම්භාරයන් තියෙන ව්‍යක්ත විශාරද ප්‍රතිබල මහා ස්වාමීන් වහන්සේලා මේ ත්‍රිනිකායෙම වැඩි ඉන්නවා. ඒ නිසා මගේ දැනුම බොහොම ලඝු දැනුමක් පුංචි දැනුමක්. ඉතින් ඒ නිසා ඒ මහා දැනුම් සම්භාරය තියෙන උතුමන් වහන්සේලා එවැනි කතාන්දර කියන්නේ නෑ. මේ ටිකක් ඔය සූත්‍ර 10ක් 15ක් කටපාඩම් කරන් මහාන වෙලා නවක භික්ෂුන් වහන්සේලා තමයි මේ වගේ කාරණාවල නියැලෙන්නේ. ඒක අසනීප තත්වයක් කියලා තමයි මානසික රෝග විනිශ්චයේදී සඳහන් කරන්නේ. නොදන්න දේ දන්නවා කියලා කියාපෑම. ඒක ඇත්ත වශයෙන්ම මේ ඖෂධ ලබා ගත යුතු කාරණයක්. මානසික ඖෂධ. එහෙම. අනිත් එක අපි හඳුනන්නේ දැන් තේරවාදී මහායාන වශයෙන් කොච්චර මතභේද තිබුණත් ඔය සෞත්‍රාන්තික නිකාය හැර සියලුම තේරවාදී මහායාන කණ්ඩායම අභිධර්මයේ පිළිගන්නවා මම දන්න තරමින්. පැහැදිලිවම පිළිගන්නවා. එහෙමයි. පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඉතින් මේ සද්ධර්මයේ 84000ක් ධර්මස්කන්ධයන්හි 42000ක්ම අයින් කරා කියන්නේ මොනවද ඉතුරු වෙන්නේ? ඒතර මම එතකොට 84000ක් ධර්මස්කන්ධයෙන් 2000ක් නේ ශ්‍රාවක භාසිත. එතකොට මේ 84000න් 42000ක් අයින් කළා. අනිත් 42000 එතකොට ඉතුරු ටිකනේ මොකෝ වෙන්නේ? ඒක එකක්. අනිත් එක තමයි දැන් අභිධර්ම පිටකේ පැත්තකින් තියමු. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් තනි සූත්‍රයකින්. එහෙනම් ඕක ධර්මයේම සඳහන් වෙනවා. හරියට මේ බෙහෙත් තුණ්ඩුව වගේ තමයි සූත්‍රය. වෛද්‍යවරයා වගේ තමයි අභිධර්මය. ඒතර මම අහන බෙහෙත් තුණ්ඩුවේ තියෙන කාරණා ටිකද වෛද්‍යවරයාගේ දන්න දැනුම් සම්භාරයේද වැඩි?
එහෙනම් වෛද්‍යවරයා වගේ තමයි මුළු අභිධර්ම පිටකයම. ඉතින් චිත්ත චෛතසික රූප නිර්වාණ කියන මෙන්න මේ සතර පරමාර්ථ ධර්ම තියෙන්නේත් කොතනද? අභිධර්ම පිටකේ. ඉතින් අභිධර්මයේ පිටකේ අර ඔබතුමයි මයි පෞද්ගලිකව සාකච්ඡා කරපු වෙලාවෙත් මේ මහා ප ဋ ාණ ප්‍රකරණය දක්වා කියව ගන්නව ඥාන සත්‍ය මදිකම නිසා මේක ප්‍රතික්ෂේප කරනවා නම් තමන්ගේ පහසුවට ඒක ශාසන විනාශයක් විදියට තමයි අපි කරුණාවෙන් දකින්නේ. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ කම්මට්ටානාචාර්ය ස්වාමීන් වහන්සේ නමකුත් නිසා දැන් මම ඊළඟට වැදගත් ප්‍රශ්නයක් අහනවා. අපේ වැඩසටහන් බලන මේ විශාල පිරිසක් ඉන්නවා මේ උපතින් බෞද්ධ නොවන අන්‍යාගමික බුද්ධිමත් තරුණ දරුවෝ. ඒගොල්ලෝ අපිටත් වඩා ඉතා හොඳින් අපි හඳුන්නේ මේ නාම මාත්‍රික බෞද්ධ වෙන අපිට වඩා ධර්මයේ දියුණු කරන සතිපට්ඨානේ වඩන කතෝලික දරුවෝ කතා කරපුවා ඉන්නවා. ඒ අපිට වඩා ඉතාම විශිෂ්ට විදියට. ඒ වගේ අයට කොහොමද අපි හඳුරු මාර්ගෝපදේශනයක් දෙනවා නම් ඒ කියන්නේ මේ ධර්මයේ හොයන බෞද්ධ නොවන කෙනෙක්ට කොහොමද මේකට ප්‍රවේශ වෙන්න පුළුවන්? ඔව් පැහැදිලිවම අපි ඒ දරුවන්ට ඒ වගේ මේ එවැනි ශ්‍රාවකයන්ට අපි කරුණාවෙන් මතක් කරන්නේ ඔබ හරි වාසනාවන්තයි. හේතුව නොඑක් මත ඔළුවේ නෑනේ. එහෙමයි. දැන් ගොඩක් දන්න කෙනෙකුට වැඩිය නොදන්න කෙනෙකුට කියලා දෙන්න ලේසි. බොහොම නැවුම්. ඉතින් විශේෂයෙන්ම මේ අන්‍යාගමිකව ඉඳලා බෞද්ධයන් බවට පත් වෙන බොහෝ පිරිස් හරියටම පිරිසිදු පිළිවෙලට ප්‍රතිපදා මාර්ගය දියුණු. විදේශ රටවලත් එහෙම තමයි නේද? සුදු ජාතිකයෝ. සුදු ජාතිකයොත් විදේශවල අපිට අප්‍රමාණව හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ගේ තියෙන ගුණයක් තමයි කියන දේ අහනවා ඒක කරනවා. අපේ ගොඩක් දෙනෙක් කරන්නේ නැහැනේ අහනවා කියනවා. ප්‍රශ්න අහනවා කෝටියක් විතර එකක්වත් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒව අමතකයි. ඔක්කොම අහන වෙලාවට විතරයි. සංකටින් සාකච්ඡාව කරන වෙලාවේදී අපිට හිතෙන්නේ පසේ බුද්ධත්ව වෙනවත් පත් වෙලා ඇති කියලා. හැබැයි ඉතින් පන්සිල් පද පහ සමකාට ආරක්ෂා කරන වීර්ය ඉන්ද්‍රිය දියුණු මාදේ. වීර්ය ඉන්ද්‍රිය නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපේ තොටවත්ත මහත්තයා ඔබතුමා බොහොම දැනුම් සම්භාරයක් තියෙන ධර්මයේ පිළිබඳව වගේම මේ සමාජ විද්‍යාව පිළිබඳව ඔබතුමාගේ දැනුම් සම්භාරයක් තියෙන තාමත්ම වටිනා චරිතයක් කියන එක මම පෞද්ගලිකව බොහොම ගෞරවයෙන් මම ගරු කරන චරිතයක් ඔබතුමා. අද තමයි පළවෙනි දවසේ සජීවීව අපි මුණ ගැහුනේ. ඉතින් නේද අපි සුසන්ද මහත්තයාගේ මේ වැඩසටහන අපි ඉතා හොඳින් බලනවා. ඒ විදේශ රටවල ඉන්නකොටත් අපි බලනවා. ඉතින් අපිට මෙතනදී කියන්න තියෙන එකම දෙයයි. බෞද්ධයෙක් වන්නේ හෝ අබෞද්ධයෙක් වන්නේ ප්‍රඥාවේ මේරීමේ තරමටයි. දැන් ගොඩාක් විදේශ රටවල බුද්ධාගම බුදුදහමේ තියෙන එමෙන්නත ස්පිරිචුවල් එක මේ ආධ්‍යාත්මය මේ සුතමේ වශයෙන් නැති වුණාට හිත්වල තියෙනවා. එහෙමයි. ඒ රටවල බුද්ධාගම තියෙනවා බෞද්ධයෝ නැහැ කියනවා. මේ බෞද්ධයෝ ඉන්නෝ බුද්ධාගම නැහැ කියනවා. ඉතින් හොඳට මතක තියාගන්නට ඕනේ විශේෂයෙන්ම අබෞද්ධයන්ට මේ කියලා දෙන ලේසි පඬිත නැහැ. එහෙමයි. අපේ කට්ටිය හරි පඬිතයිනේ. එහෙමයි. ඒ කියන්නේ මේ පාණ්ඩිත්වය කියන එකනේ අර බක පඬිත කියන්නේ. ආන්න ඒව තියෙන වැඩි. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි අබෞද්ධ දරුවෙකුට මම අබෞද්ධයන්ට ආරාධනා කරනවා ඒහි පස්සෙකෝ. එහෙමයි. එන්න බලන්න. කවද මාවද නැහැ. පන්සලද නැහැ. ඒව නෙවෙයි බලන්න ඕනේ. ඇවිල්ලා නුවණින් මේ ධර්මයේ බලන්න හොඳට පොතපත කියවන්න. එහෙමයි. පොත්පත් බෙදා ගන්න එපා මේ පොත විතරයි මම කියවන්නේ අර පොත කියවන්නේ අපේ හාමුදුරුවෝ එහෙම එකක් නෑ මේක මොන පොතක් හරි කියවන්න තේරෙන භාෂාවෙන් කියවනකොට බුදුදහම පිළිබඳව කොයි පොතක් හරි එයාගේ හිතට වැටෙන පොතක් කියනවා ඊළඟ තමන්ට වැඩි දැනුගත් විශේෂයෙන්ම ධර්මය ආරක්ෂා කරගෙන චරිතයත් ආරක්ෂා කරගෙන ඉන්න හොඳ සම්භාවනීය ස්වාමීන් වහන්සේලා අප්‍රකටව ඉන්නවා අන්නේ වැනි උන්වහන්සේලා ළඟට යන්න ගියාට පස්සේ උන්වහන්සේලා ඊටු ටික සුද්ධ කරලා දෙනවා එහෙමයි නැත්නම් අපිට සුද්ධ වෙන්න වෙනවා. එහෙමයි. ඒකයි වෙන්නේ. නේද? එහෙමයි. ඉතින් එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අපි හරියට මේක ගන්න ඕනේ. ඉතින් ඔබතුමාලා මේ බොහොම මේ වටිනාකමක් තියෙන වැඩසටහනක් කියලායි මගේ කල්පනාව. එහෙමයි. ඔව්. එහෙමයි. අපි හඳුනන මේ ජනප්‍රිය චෝදනාවක් තියෙනවා ඒක අපේ වැඩසටහන් වලත් මතු කරලා තියෙනවා මේ ආරණ්‍යක ස්වාමීන් වහන්සේලා බත් ගිලින එක ඇරෙන්න වෙන ලොකු දෙයක් කරගෙන නැහැ ගොඩක් ස්වාමීන් වහන්සේලා අන්තිම කාලේ අපවත් වෙලා තියෙන්නේ මල මුත්‍රා ගොඩේ මේ සිහි විකල් වෙලා කිසිදු මේ ප්‍රතිඵලයක් නැතුව කියලා. ඔබ වහන්සේට ඒකට උත්තරයක් තියෙනවා ඔබ වහන්සේ විශ්ම ආරණ්‍ය සේනාසනයක අධිපති ස්වාමීන් වහන්සේ නමක්. ඔව් ඉතින් අපිට බත් ඉතින් ගිලින්න නැතුව බත් බොන්න බෑ. වතුර බොනවා බත් ගිලිනවා. බත් නෙවෙයි ඉතින් ඒවට බත් කියන්නේ නැහැ අපි වැදගත් තාලෙට ඒවා
මේ නේද වළඳනවා. නේද? බත් සුප ව්‍යංජන කියලා කියන්නේ ඒකයි. ඉතින් බත් ගිලිනවා කියන එක නම් වචනේ හරි. කමන්නේ ඒක අමු භාෂාව. අනිත් ඒ මොකද්ද කිව්වේ? මේ ලොකු ප්‍රශ්නයි ජීවිතේ අන්තිම කාලේ ගොඩක් වෙලාවට සිහි විකල් වෙලා මේ අර අන්ධබාල පුතඥය හැටියට අපවත් වෙන්නේ කිසිදු මේ අධ්‍යාත්මික දිනුවක් නැතුව කියලා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා. එතකොට දැන් ඔය කියන උදවිය කොහොමද දන්නේ අපවත් වෙන්නේ නේද? සමන්ත දහඳු. කිය සමන්ත දහඳු සිතකලේ හඳු දෙන්නම කියනවනේ වරින් වර. ඒ නම් අයින් කරන්න. මේ මොඩ කියන්නේ දැන් කෑ නම කියනෝනේ නෑ කෑ හරි හැමෝම කතා කරන්නේ. ඉතින් මහත්තයෝ දැන් මේ බත් තමයි අපිට ගිලින්න තියෙන්නේ. මොකද මේ අපි අපේ ප්‍රධාන ආහාරය බත්නේ. එහෙමයි. පිටරට ගිහින් නම් ওই පාන් වගේ ಜಾති බනිස් ඒවා ගිලින්න තිබුණා. තලපත් ගිලිනෝ මේ දකුණු පළාතේ නම් බොහොම ජයට. ඒ නිසා බත් ගිල බුදියනවා කියන කාරණේ කරන ඇත්තොත් ඇති. එහෙමයි. ඒවා ආරණ්‍ය වලත් තියෙන්න පුළුවන්, පන්සල් වල තියෙන්නත් පුළුවන්, අසපු වල තියෙන්නත් පුළුවන්, ආරාම වල තියෙන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපිට සමස්තයටම චෝදනා කරන්න බෑ. එතකොට දසධම්ම සූත්‍රයේහි අහන කාරණේ මොකද්ද? අවසාන මොහොතේදී ඇවිල්ලා අහනවා ඇවැත්නි ස්වාමීනි ඔබ වහන්සේ යම් උත්තරීය තැනකටපත් වුණාද කියලා අහනවා. ඒ වෙලාවේදී මකු වෙන්නේ නැතුව එහෙමයි. නිර්භයව උත්තර දෙන්න පුළුවන් ශක්තියක් උපදවගෙන තිබුණා. බොරුවට කියලා ඊළඟට අපාය යන්න ඕනේ. බොරුවට කියන්න ඕනේ. එතකොට එහෙම ශක්තියක් උපදවගෙන තිබුණා නම් කියන්න පුළුවනි. ඒක විනය මම මේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් ඔය කියන ඇත්ත ඒ පිළිබඳව මොනවාරි සංගණනයක් කරලා තියෙනවද? එහෙමයි. ඔය කියන කිසිම කෙනෙක් ගිහින් ස්වාමීන් වහන්සේලාගෙන් ඔබ වහන්සේ බත් ගිල අවුරුදු 60ක් වුණා 50ක් වුණා 25ක් වුණා දැන් මල මුත්‍ර ගොඩේ තමයි මැරෙන්නේ. මල මුත්‍රනේ අපෙන් කොහොමද වෙන මොනවාක්වත් පිට වෙන්න දෙයක් නැහැ. මේක ඇතුලේ ඔක්කොම තියෙන්නේ මල මුත්‍ර. ඉතින් ඔය ඇතුලේ තියෙනවා නම් පිට වෙන්නත් එපාය. එතකොට ඔය කියන උදවියගේ මොනවද දන්නේ පිට වෙන්නේ. නවදොරෙන් පිට වෙන්නේ මොනවද? ඉතින් ඒවා ඊටාම අන්ධබාල ප්‍රතඥයන්ගේ ග්‍රාම්‍ය වචන. ඉතින් ඒව ගැන අපි කරුණාවයි. වෙන මොකුත් අපිට නැහැ. ඉතින් ඒ නිසාවෙන් මේ බත් ගිලින එක හරි ඒක ඉතින් අපි කවුරුත් ඒව ගිලින්න එපා. ඉතින් ඒ බත් ගිලින්න ඕනේ. හැබැයි බත් ගිලට කමන්නේ ලෝගුලි ගිලින්න එපා කියන එකයි මම කියන්නේ. මේ ඒක කියනනේ අර මේ ආදිත්‍යපරය මේ අග්ගකන්දෝපම සූත්‍රය නේ. අග්ගකන්දෝපම සූත්‍රයේ ලෝගුලි ගිල ගන්න එපා කියන එක තියෙනවනේ. ලෝ දිය බොන්න එපයි කියනවනේ. අන්න ඒව කරගන්න බෑ. බත් ගුලි ගිලලා බුදිය ගත්තත් කමන්නේ සිල් රැකලා. භාවනාව කෙසේ වෙතත්. ඉතින් ඒ හන්ද අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි කරුණාව දක්වමු මේ වැනි පුංචි ළමයි වශයෙන් තමයි මම දකින්නේ ලදරු හැටියට. එහෙම කියන අය අපි අහන්නේ ඒ පොදු චෝදනාවනේ. දැන් මේක කෙලින්ම මගේ පෞද්ගලික චෝදනාවක්. මේ චෝදනාව වගකීම මම ගන්නවා. ඒ තමයි මම ඔබ වහන්සේට නෙමෙයි මම චෝදනා කරොත් ලංකාවේ ආරණ්‍ය සම්ප්‍රදායේ බහුතරයක් ස්වාමීන් වහන්සේලා හරිම සම්ප්‍රදායිකයි. අලුත් ප්‍රවණතාවගෙන සංවේදී නැහැ. නූතන අලුතෙන් සොයා ගන්න සමාජීය හෝ ස්වභාවික විද්‍යාත්මක සොයා ගැනීම ගැන විද්‍යාත්මක ලෝකය ගැන ඒගොල්ලෝ සවිඥානික නැහැ සංවේදී නැහැ. ඒක මේ ධර්මයේ ලෝකෙට යන්න ලොකු බාධාවක් කියලා මම චෝදනාවක් හැටියටම කිව්වොත් ඔබ වහන්සේ ඒකට එකඟ වෙනවද විරුද්ධ වෙනවද නැත්නම් යම් මූණ පූර්ණයක් කරනවද? ඒක චෝදනාවක් කියන තරම් බරපතල නැතුව මේ අදහසක් කියලා කිව්ව නරකද? එහෙමයි. ඒ හොඳයි නේද? ඔව් ඒක හොඳයි. එතකොට ඔබතුමා ඔය කියන කාරණේ ඇත්ත. ඔබතුමා ඔය කියන කාරණේ ඇත්ත කියන්නේ හේතුව දැන් ස්වාමින් වහන්සේලා අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මුහු වෙන්නේ නැහැ. අප්ඩේට්ස් අඩුයි. ඉතින් ඊට හේතුවකුත් අපේ මේ තොටවත්ත මහත්තයා තියෙනවා. අපේ පැරණි ලොකු ස්වාමීන් වහන්සේලා අපි සීනාසනවල පැවිදි වුණාම පස්සේ නගරය අතහැරලානේ කැලේට එන්නේ. නගරය අතහැරලා ග්‍රාමාන්තර සීනාසන අතහැරලා හුදකලාව විවේකීව බණ භාවනා කරගෙන සසර කෙටි කරගන්න අදහස ඉන්නේ විශේෂයෙන්ම තරුණ පිරිස එන්නේ මේ සීනාසන වලට. ඒවට ආවයන් පස්සේ එයාලගේ බලාපොරොත්තුව තමයි ධර්මයේ ඉගෙන ගැනීමත් මානසිකාරය දියුණු කිරීමත්. ඉතින් ඒ නිසා ඒ පැත්තට කාලයක් තිස්සේ පුරුදු පුහුණු වෙනකොට අර බාහිර පැත්තෙන් තිබිච්ච ටෙක්නොලොජි එක පැත්ත ගැන එහෙනම් බාහිර අර තාක්ෂණික පැත්ත ගැන තියෙන රුචිකත්වයේ ටික ටික අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසාවෙන් තමයි මේ නවීන තාක්ෂණය එක්ක අරණ්‍යක භික්ෂුන් වහන්සේලා බහුතරයක් සම්බන්ධ වෙන්නේ නැත්තේ. දැන් නමුත් ඉතින් මම අරණ්‍යෙම පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඉතින් මම නමුත් ගමෙත් වැඩේ ඉන්නවා අරණ්‍යෙත් වැඩේ ඉන්නවා. ඉතින් බුදුන් වහන්සේ ඒක අවස්ථාවක ප්‍රකාශ කරනවා දැන් අහනකොට
අරඤ්ඤේ භික්ෂුවද අරඤ්ඤේ ඉඳගෙන විදර්ශනා ධූරය පමණක් දියුණු කරන භික්ෂුවද උතුම් වන්නේ ග්‍රාමාන්තර සේනාසන කියන ගමේ පන්සලේ ඉඳගෙන ග්‍රන්ථ ධූරය පමණක් දියුණු කරන භික්ෂුවද මේ ගොඩක් වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් මේ දෙකම. එහෙමයි. ඉතින් බුදුන් වහන්සේ මොකද ප්‍රශංසා කරන්නේ? එහෙමයි. ගමේ වේවා අරඤ්ඤේ වේවා උන්වහන්සේ ග්‍රන්ථ දුරයද විදර්ශනා දුරයද මනමින් ප්‍රගුණ කරන්නේ වේ නම් ඒ භික්ෂුවම උතුම් වෙනවයි කියනවා. ඒ නිසා මෙහිමයි. ඇත්තෙම ඉතින් ඔය අරණ්‍ය ගම් දැන් බලන්න මේ අපේ බොහොම ළඟ තමයි තිස්ස මහරාමේ මහවිහෙර. ඔය තිස්ස මහරාම මහවිහෙරේ මහසිව මහරහතන් වහන්සේ. පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ. එතකොට රහතන් වහන්සේලා තමයි ශිෂ්‍යවරු. එතකොට ඒ අරණ්‍ය කැලෑවේ නෙවෙයිනේ. ඒ දැන් කෙලෙස් බහුලයි ලෝකේ. කාල විපත්ති යුගයේ ආරම්භක මුල් පරිච්ඡේදෙ මේ යන්නේ. ඒ නිසා කැලෑවේ හැංගිලා නෙවෙයි දැන් පෙට්ටගමක හැංගිලාවත් මේක මේ හිත රැක ගන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම වනාන්තරයට ගිහින් පරිස්සම් වෙලා මුලින් අපිට හිත දියුණු නෑනේ. දැන් අපි හිතමු තරුණ භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුව හිත පහදාගෙන ගිහින් භාවනා කරගෙන නිවන් දකින්න බණ හරි කොහොම හරි සසරින් නිදහස් වෙන්න යනවා. ගිහින් අරණ්‍යයකට ගිහින් ඉන්නකොට ඒ අරණ්‍යට එනවා නොයේකදී නැට්ටුකාරයෝ. නැට්ටුකාරයෝ කියන එක දන්නවනේ මොකද්ද කියලා? නොපින්විය යුතු තැන් පෙන්වමින්ද පෙන්විය යුතු තැන් වසා ගනිමින්ද ඉන්න අය. ඔය කොළඹ නෝනලා එහෙම ගොඩක් ඉන්නේ. එතකොට අර තරුණ භික්ෂුවට එකපාරට පිළිකුල් වඩන්න පුළුවන් ද අහවල් දිහා බලාගෙන? පුළුවන්ද? බෑනේ. ඉතින් එම නිසාවෙන් නගරේ හිටියාම ඉතින් බලන්න දෙයක් නෑ. නගරේ තියෙන්නේම ඕවනේ. එතකොට නගරයට වැඩි ආධුනික භික්ෂුවට කැලේට ගියාම වැඩි වෙලාවක් අර බාහිර අරමුණු වලින් චක්ෂුාදී අරමුණු වලින් ඇහැට පේන හිත අසංවර වෙන අරමුණු වලින් පරිස්සම් වෙන්න පුළුවන් එකක්. ඉතින් සමහරක් වෙලාවට ඕකත් චෝදනාමුකයෙන් කතා කරන නැත්නම් භික්ෂුව ඔය බයටනේ. ඇයි බය වෙන්නේ? ඒවා හොඳට දකින්න ඕනේ ඇහෙන්. හොඳට බලන්න ඕනේ. හොඳට විඳින්න මුණ දෙන්න ඕනේ කියන්නේ. ඒවට මුණ දෙන්න. දීලා බලන්නකෝ. මහාන වෙනකොට ඉතුරු වෙයිද කියලා මට ඉතින් කියන්න බෑ. ඒ දේවල් මහාන වෙනකොට මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔය පඬිතකම් කියවන්නේම ඒවත් එක්ක ඉන්න අය. මම කියන්නේ අත්දැකීමෙන්. ඒ නිසා අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා මේ බය යන එකක් නෙවෙයි. කාට බය යන්නේ? කෙලෙස් වලට. මිනිස්සුන්ට නෙවෙයි කෙලෙස් වලට බය වෙන්න එපාය. ඉතින් කෙලෙස් වලට බය නිසා කෙලෙස් යට කරගෙන ප්‍රහාණය කරගෙන තදංග වශයෙන් යට කරාට පස්සේ ඉතින් මැජෙස්ටික් සිටි එකේ වහලට නැගලා හිටියත් ප්‍රශ්නයක් නෑ. ෂැවෝයි හෝල් එකේ ගිහින් චිත්‍රපටි අහගන්න චිත්‍රපටි හෝල් එක මැද්ද හිටියත් බයක් නෑ. ඇයි? ඉතින් හිත කෙලෙස් තදංග වශයෙන් ඔක්කොම යටපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපේ මහත්ය අනේ මතක තියාගන්න අහපු ප්‍රශ්නයක් මතක වෙයි. ඒ නිසාවෙන් ඉස්සෙල්ලම නවක ආධුනික භික්ෂුව කළ යුතු වන්නේ තමන්ගේ ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් තැනකට පැනගන්න එක. ඒ හින්දා බත් ගිල ඉන්න නෙවෙයි ඇවිදිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා කොහේ හිටියත් නගර හිටියක් ගිලින්න තියෙන ඔය බත් ටික. මම අහන්නේ අපේ නන්ද කුමාරයාගේ කතාව කියන්නේ toy ගාතාවනේ අර යථාකාරං සුච්චන්න කියන්නේ හොඳට සෙවිලි කරපු වහල තෙමෙන්නේ නැහැ වගේ ස්වභාවිත හිත රාගයෙන් තෙත් වෙන්නේ නැහැ කියලා කියන්නේ තෝකම නේ. හරි. අර වහල සෙවිලි කළ වහලෙන් තෙමෙන්නේ නැහැ. එහෙමයි. තෙමෙන්නේ නැහනේ. ඒ වගේ තමයි හිත හොඳට සෙවිලි කරගෙන තියෙන හොඳ ප්‍රැක්ටිස් එකක් ඕනේ. භාවිතාය බහුලීකතාය. එහෙමයි. බහුලීකృత කරන්න ඕනේ. ඉතින් ඕක කරන්න බෑනේ මහන්තේ. දැන් තියෙන මේ නරිනාටකත් එක පුළුවන්ද? එහෙමයි. දැන් අපේ හඳුන්නේ මේ ඔය කතාවත් එක්කම දැන් වෛරස් වලට කොරෝනා වලට මෙච්චර බය වෙනවා නම් කෙලස් වලට ඊට වඩා 100,000 ගුණයක් බය වෙනවා. කොරෝනා එක ජීවිතේ. එහෙමයි. අර වෛරස් එක කල්ප ගණන් ආවනේ. තාමත් ඒ වෛරල් එක යනවා. ඒ නිසා කොරෝනා කියන්නේ භෞතික කාරණයක්. නමුත් මානසික කාරණේ ඊට වැඩිය ප්‍රබලයි. මානසික කාරණේ භවයෙන් භවය යනවා. ඒ නිසා පරිස්සම් වෙන්න. අපි තව අර ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් අර අලුතෙන් තව කතාවක් කියනවා මේ ගිහියෙකුටවත් මේ අර වනගත නොවි මාර්ගඵල ලබන්න බෑ කැලේට යන්න ඕනේ කියලා. ඒක නම් පිළිගන්න බෑ. මොකද වනේ නෑ මාර්ගඵල. බල තියෙන ගස්වල ඵල. ඔය එකේ ගස්වල තියෙන ඵල ඒවා. ඉන්නේ පණන් ඒත් කියන ඵල කියලා. එහෙමයි. තෝ ඵල. ඒ හින්දා මේ කැලේ කොහෙන්ද මාර්ගඵල තියෙන්නේ? නෑ කැලේ තියෙන්නේ තුරු ඵල. හැබැයි කැලේ මාර්ගඵල ලබන්න පුළුවන් විදිහ අර මම කිව්වේ උපනිශ්‍රේ වීමක් වෙනවා. උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් උපනිශ්‍රේ. දැන් මම අර කිව්වේ. දැන් හැබැයි ඉතින් මෙහෙමයි.
තමන්ගේ ආරාමේ නගරේ මැද්දේ වුණත් කමන්නේ කුරුඳුවත්තේ සිනමන් ගාඩන් එකේ වුණත් කාර්යයක් නැහැ ශ්‍රැන්ගිලා හොටෙල් එකේ වුණත් කමක් නැහැ. හැබැයි ඉතින් බාහිර රූප වලින් බහදා එන්නේ නැති විදිහට තමන්ගේ මේ වාසභවන හදාගෙන හිත සංසුන් කරගන්නට අවශ්‍ය කර්මස්ථාන සහ ඒ ඥාන සත්‍ය ඔක්කොම ටික එකට එකතු වෙනවා නම් එතනත් මාර්ගඵල ලබන්න කිසිම බාධාවක් ඇත්තේ නැහැ. අර අද නම් ඉතින් වනාන්තරයකට යන්න ඕනේ. ඉතින් වනාන්තරයක් දැන් අඩුයි. එහෙමයි. ඔව් ඉතින් ඒකයි වැඩි. එහෙමයි. ඉතින් ඊළඟට ඉතින් අද මහත්ය මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ එක පිරිසක් කියනවා රහත් උනා නෑ වගේ යනවා. තව පිරිසක් රහත් උනා නෑ. එහෙමයි. රහත් උනා කියන්නේත් නෑ අර මැද ටික තියාගන්නවා. ඉතින් මිනිස්සුන්ට හැදෙනවා ඊළඟට පිස්සුවක්. ඉතින් ඔන්න කැලෑවල් පීරගෙන යනවා. ඉතින් කැලෑවේ අර ගුණ පුර නැත්තන්ට ඒ ගුණ පුරා ගන්න බැරි වෙනවා. ඉතින් මේ ඔක්කොම වංචක ධර්ම. ඉතින් මේ වංචක ධර්ම ඈත් කළ ඇත්තටම අවංකවම තමන්ගේ හිත අවුස්සලා එළියට අරගෙන අවංකව ජීවත් වෙන භික්ෂුවක් පුරුදු වෙනවා නම් ඒ භික්ෂුවට නිවන ඒ තරම් මහා දුරක නෑ කියලායි අපි කල්පනා කරන්නේ. එහෙමයි. අපි හඳුන්නේ දැන් ඔබ වහන්සේක භාවනා ගැන ටිකක් අනාගත වීඩියෝ මාලාවක් අපි කතා කරනවා ටිකක් ගැඹුරින්. දැන් ඔය ලංකාවේ මේ රේරුකාණ චන්දමල හඳුරෝ ඇතුළු කණ්ඩායමක් කඳුබඩ පානමදසන් මුල්ලලා මේ මහා ශීවිපස්සනාව ලංකාවේ ඉගෙනුවානේ. හොඳයි. ඒකදී විශේෂම අපි ආනාපාන සතිය වඩනවා නම් නාසාග්‍රේ වෙනුවට උදරයේනේ අරමුණු කරගන්නේ. උදරය. මේක ත්‍රිපිටකයට විරුද්ධයි, මේක බුද්ධ දේශනාවට විරුද්ධයි කියලා ගොඩක් දෙනෙක් කියනවානේ මේක සතිපට්ඨානට විරුද්ධයි කියලා. ඔබවහන්සේ මොකද්ද? ඔව් පැහැදිලිවම මහත්තයා මෙහෙමයි. ත්‍රිපිටකයට විරුද්ධයි කියන කාරණේ නෙවෙයි. සමහර ඒ භාවනා කර්මස්ථාන කාරණා පිළිබඳව ඒ රටවල් වල ඒ ගුරුකුල වල ඒ සාම්ප්‍රදායික වශයෙන් ඒ ඇත්තෝ ගොනු කරගත්ත ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ත්‍රිපිටක බුද්ධ වචනේ නෙවෙයි. නමුත් බුද්ධ වචනයට සාපේක්ෂව දැන් අපි කියනවා කෙටි ක්‍රම කියලා. ඉතින් දැන් අපිට බුද්ධ වචනය හරියට උද්ග්‍රහණය කරගත්තට පස්සේ අපිට ඒක පහසු ක්‍රමයකට ඒක යොමු කරගන්නට පුළුවන්. දැන් බලන්න දැන් උදරයේ ඔය පිම්බීම ඇකිලිම පිළිබඳව කියන කාරණේදී තාමත් මේ ඉක්මනින් හිත ඒ කාර්මුණකට ගේන්න පහසුයි. දැන් නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ල ඇතුල් වීම පිළිබඳව සිහියෙන් බලනකොට ඊට වැඩිය ටිකක් සංකීර්ණයි. ඒක කොම්ප්ලිකේට්. ඉතින් ඒ නිසා එවැනි වෙනස්කම් තියෙනවා. නමුත් ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. ඉතින් ඒ හැම කර්මස්ථානයකින්ම කෙරෙන සමත සමාධියක්නේ. ඉතින් සමතය විදර්ශනා භාවනාව පූර්වාංගම කරගෙන අවසානයේදී මුල් පරිච්ඡේදය සමතයෙන් ආරම්භ කරනවා. ඉතින් ඒක ඕනම ක්‍රමයකින් කමක් නැහැ. ගහකට නගින්න ඕන වුණාම කඹයක් දාලා නගින්නත් පුළුවන්. කැමති නම් වලල්ලක් දාලා ඉවරලා අර පොල් ගස් නගින්න අපේ ඒ කාලේ පැරැන්නු එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් බඩ ගාගෙන යන්නත් පුළුවන්. කොහොම ගියත් ගහ තමයි. එවිටින් ලන්නක් දැම්මට පස්සේ තොණ්ඩුවක් දැම්මට පස්සේ ඉක්මනින් එල්ලිලා යන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමයක් තමයි ඔය අලුත් මේ භාවනා ක්‍රම වලින් පෙන්වන්නේ. ඉතින් ඒක උතනින් ගියත් අවසානයේදී එක තැනකට එනවා. ඒ තමයි අර විදර්ශනා පූර්වාංගම භාවනා ක්‍රම. දැන් ඔය මම ප්‍රැක්ටිස් කරු භාවනා ක්‍රම වලින් මේ ගැන වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන අවසාන හරිය නිසා අපි හමුනේ. මට පුද්ගලිකව හිතෙනවා පාවුක් භාවනා ක්‍රමය වඩා ප්‍රායෝගිකයි සහ පරදායකයි කියලා. සැබවින්ම ප්‍රතිඵලදායක භාවනා ක්‍රමයක්. බුරුම රටේ විශාල ප්‍රමාණයක් එවැනි අධිගම වලට පත්වෙච්ච උත්තමයෝ ඉන්නවා. ශිෂ්‍යවරු ඉන්නවා. ආචාර්යන් වහන්සේලා වැඩි ඉන්නවා. ඉතින් හේතුව තමයි ප්‍රායෝගිකව දැන් අපට දැන් සාමාන්‍ය මොනවා හරි කාරණයක් ඉදිරිපත් කරනකොට නිදර්ශනත් එක්කලා දැන් අද විෂුවලයිස් නේ ගොඩක්. ඒ කියන්නේ දර්ශන සහිතව. දැන් ඒ කාලේ නම් ගීතයක් අහනකොට ගුවන් විදුලියෙන් තමයි අහන්නේ. අද විෂුවල් එකක් තියෙනවා. එතකොට මම මේ සින්දු කියන්නේ කියන එක නෙවෙයි මම මේ කියන්නේ උදාහරණයක්. ඒ වගේ මේ ප්‍රායෝගිකව අලුත් නිදර්ශන ඉදිරිපත් කරමින් ඒ භාවනා ක්‍රමවලදී ආචාර්යන් වහන්සේලා අත්දැකීම් ශිෂ්‍යයන්ට ලබා දෙනවා. ඔබ වහන්සේගේ ආචාර්යන් වහන්සේ අපේ පූජනීය නාවනී අරිදම ස්වාමීන් වහන්සේත් පාවුක් භාවනා ක්‍රමය අනුමත කරලා තියෙනවා. ඒ වගේම විශාල ශිෂ්‍ය පිරිසක් ඒ සඳහා යොමු කරවලා තියෙනවා. ෂැඩෝ මහා ස්වාමීන් වහන්සේගේ ඔව්. ඉතින් බුරුම රාජ්‍යයෙන් ඒ නිසා උන්වහන්සේ කරපු මහා මෙහෙයට මහා කම්මට්ටානාචාර්ය කියන මහා පදවිය පවා පුද කරා බුරුම රාජ්‍යයෙන්. එහෙමයි. ඔබ වහන්සේත් අනුමත කරනවා කැමති කෙනෙකුට පාවුක් භාවනා ක්‍රමය වඩන්න සුදුසු ක්‍රමයක් හැටියට නේද? සැබවින්ම වැරදි නෑ. ඒ භාවනා ක්‍රමවල වරදක් නැහැ. ඉතින් තම තමාගේ ඥාන සත්‍යයෙන් ඒව උද්ග්‍රහණය කරලා ඒ කර්මස්ථාන ප්‍රදීපේ දියුණු කරගන්න කියන එක තමයි මම කරුණාවෙන් ඉල්ලා හිටින්නේ. අපේ
පූජනීය නාගොඩ සද්දාලෝක ස්වාමීන් වහන්සේට අපි අපේ නමස්කාර පූර්වක ස්තුතිය පුණ්‍යානුමෝදනාව පුද කරනවා. අපි හැමදාම අපි මේ භාවනා ක්‍රම ගැන මුලින් ඉඳලා ටිකක් ඉස්සරහට වීඩියෝ මාලාවකින් ගැඹුරින් කතා කරමු. බොහොම හොඳයි. මේ ලැබෙන විදියට සහ අපි මම හිතනවා අපේ ඇත්ත මේකට අපිට අනුග්‍රහයක් දක්වයි කියලා මොකද ටිකක් දුර ගමනක් නේ අපි හැමෝම ඔය සැබවින්ම ඉතින් මේ ඔව් කට්ටක් කියන්නේ ඕන සතුටින් කරකට්ටත් ඇය 4:00මාරක 5ක හරියට ගත්තොත් එහෙම සම්පූර්ණ දවසක කාලයක් වෙයි. ඉතින් අපි හැමෝම මේ ඔබ වහන්සේට අපි බොහොම මේ පුණ්‍යානුමෝදනා කරනවා, ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ වියත්ත විනීත විශාරද ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂූන් වඩ වඩාත් අවශ්‍ය යුගයක අපි මේ ඉන්නේ. ධර්මයේ නාමයෙන් අධර්මයේ මතුවෙන යුගයක ඉන්නේ. මේ සමහරව අපිට චෝදනා කරන අපි ධර්ම විකෘති කරනවා කියලා. හැබැයි අපි ධර්ම අපි ඇත්තට මෙහෙම දෙයක් කරනවා. අපි ධර්ම විකෘතියෙන් සමාජගත කරලා ඒකන සංවාදයක් ඇති කරනවා අපි හැමෝම. විවටෝ විරෝචති. විවටෝ විරෝචති. විවෘත වූ තරමටයි බැබලීම. ඒ නිසා විකෘතිය පිළිබඳව සමාජයට කියන්නේ නැතුව විකෘතිය මිනිස්සුන්ට අඳුර ගන්න බෑ. අඳුරෙහි ආලෝකයේ වටිනාකම අඳුර නිසායි ඇති වෙන්නේ. එහෙනම් ආලෝකයේ අඳුර දක්වනවා වාගේ විකෘති ඒ සියල්ල ගෙනහැර දක්වනකොට තමයි මේක විකෘතිය මේක ප්‍රകൃතිය කියලා නුවණ තියන අය නුවණ දල්වාගෙන බලන්නේ. ඉතින් නුවණ නැති අයට විකෘතිය අඳුර ගන්නත් බෑ ප්‍රകൃතිය අඳුර ගන්නත් බෑ. ඒක මේ තොටවත්ත මහත්තයාගේ සුසන්ත මහත්තයාගේවත් මගේවත් මේ කාගේවත් දෝෂයක් එහෙම නෙවෙයි. ඒක තමන්ගේ විඥානයේ තියෙන අඩුපාඩුකමක්. ඉතින් ඒ නිසාවෙන් බොහොමත්ම පින් සිද්ධ වෙන මහ පින්කමක් කරගන්නට හේතුනේ මමත් අගනුවර වැඩ ඉන්න වෙලාවේ බඩම්මගෙන ඇවිදිලා බොහොම දුර බැහැර මේ කොටි බලසුන් අලියතුන්ගේ ගහන අතිශය රමණීය මේ වනාන්තර භූමියක අද මේ උතුම් වැඩසටහන නැත් වශයෙන්ම සිද්ධ කිරීම ප්‍රශංසනීයයි. ඒ නිසා මේ උතුම් වැඩසටහන් දකින්න බලන හැම දිනාටම මම කරුණාවෙන් මතක් කරනවා මේ අපේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් මේ සිදු කරන කටයුතු සඳහා දායකත්වයේ බැදිබර දායකත්වයෙන් ලබා දෙමින් පුළුවන් තරම් මේ ධර්මය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තව තවත් ප්‍රධානය කරන්නට ඔබත් ශාසන චිරස්ථිතියේ කොටස්කරුවන් බවට පත්වේවා කියන කාරණාවත් ඒ වගේම අපේ මේ සාකච්ඡාවෙන් යම් හේයකින් කවුරුන් හෝ හිතේ යම්කිසි වේදනාවක් ඇති වුණා නම් ඒ ගැන සමාව භජනය කරමින් මම බොහොම කරුණාවෙන් බොහොම සතුටින් තමයි මේ කතිකාවතට සම්බන්ධ වුණේ කියලා මම කරුණාවෙන් මතක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. බොහොම අපේ හැමෝටම. හොඳයි. ඔන්න කැලේ අපි මේ කැලේ සත්‍ය වීඩියෝ channel වගේ දැන් අපි යනවා මේ බෑ යනකම වීඩියෝ කරලා. නොම තමයි අපි වීඩියෝ කරන්නේ. ඔය ඉතින් අලි යහපැත්තේ සද්දේ අම්බ කැලේ පේන්නේ නැති. 29 වෙනිදා නේද මේ අප්‍රේල් 29 මේ 29 නේ අප්‍රේල් 29 නේ. කොච්චර දුෂ්කරද බලන්න ඔය කියන වෙලාව අපි යන විදිය කැමරාව ගත්තේ නෑ මේ ෆෝන් එකෙන් කරන්නේ මොකද ආදිසියකට කැමරාවේ දාලා තියෙන පිටිපස්ස දිගිය නිසා අපි ගමන එන්න උනේ අපේ දෝ කරපු නිසා අනුග්‍රහය ගොඩාක් පටිනවා පෑ තිස්සේ ඒකන කතා කරලා දැන් ඔයගොල්ලන්ට මේ දෙන ධර්ම දාණය කොච්චර කැපීමක් කරනවද කියලා ඔයගොල්ලන්ට තේරෙනව නේද? පේනව නේද? අම්බ කැලේ පේන්නේ ගියක් දොරක් නැහැ. පේනවනේ කිසිම ගියක් දොරක් නැහැ. වහනේ ඉස්සරහ ලයිට් එළිය පේනමානේ. මේ අලි වැට එහා පැත්තේ පේන්නේ ඔයගොල්ලන්ට. මොනෝක තමයි අපි ඔයගොල්ලන්ට ධර්ම දාණය දෙන්න සත්‍ය වීලෝක YouTube channel එක කරා කරන කැපවීම අපිට ගොඩාක් අනුග්‍රහයෙන් වටිනවා මේ වෙනි දේවල් මේ ආරණ්‍ය වාසී තැන් වලට හෙල්ලා මේ ධර්ම සාකච්ඡා කරන්න.